තෙරුවන් සරණයි පින්වත් ඔබ හැම දෙනාටම අපි අද ත්‍රිපිටකාභිවන්දනා වැඩසටහන සමග එකතු වෙන්නේ පරිසරය පිළිබඳව කතා කරපු සාකච්ඡාවේම දිගුවක් අරගෙන. මම එහෙම මුලින්ම සඳහන් කළේ ඔබේ මතකය දල්වා ගන්නට අපි කලින් සිද්ධ කරපු පරිසරය පිළිබඳව සාකච්ඡාවට බුදුදහම සහ පරිසර සංවේදීතාවය පිළිබඳව අපි සාකච්ඡා කළ නිසා ඒ සාකච්ඡාවේ දිගුවක් විදියට මෙය රැගෙන එන බව ඔබට මතක් කරන්න. දැන් අපි විවිධාකාරයේ කර්මයන් පිළිබඳව සොයා බලනකොට මේ කර්මය සහ කර්මඵලය සත්වයේ උපදින ස්ථාන පිළිබඳව බුදුදහම දීර්ඝ වශයෙන් විස්තර කරනවා. දැන් අද ත්‍රිපිටකාභිවන්දනා වැඩසටහනේදී මේ පරිසරයත් එක්ක බැඳුණු සත්ව සංවේදීතාවය පිළිබඳව අවධානය යොමු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. දැන් අපි බුදුදහම අධ්‍යයනය කරනකොට බුදුහාමුදුරුවෝ මහා වනාන්තරවල ජීවත් වෙලා තිබෙනවා. මහා වනාන්තරවල සත්‍ය හොයාගෙන ගවේෂණය කරනකොට විවිධ සත්වයන් සමග ජීවත් වෙලා තිබෙනවා. කොහොමද බුදුහාමුදුරුවෝ මේ සත්වයොත් එක්ක ජීවත් වුණේ? එතකොට පරිසරය පිළිබඳව නිවර්දිව අවබෝධ කරගන්න බැරි වුණොත් බියෙන් තැතිගැන්මෙන් කටයුතු කරන්න සිද්ධ වෙන බව අපට පැහැදිලි වෙනවා බුදුහාමුදුරුවෝ මේ පරිසරය නිවර්දිව අවබෝධ කරගත්ත විදිහෙන්. ඒ කියන්නේ පරිසරය හරියට අවබෝධ කරගත්තොත් අපි බිය වෙන්නටවත් තැතිගන්නටවත් ඕන නැහැ. පරිසරයත් එක්ක ඊටාම හොඳ අවබෝධයකින් අපිට ගමන් කරන්න පුළුවන්. ඉතින් බුදු සමය සහ පාරිසරික සත්ව සංවේදීතාවය පිළිබඳව අද සාකච්ඡාවට කැලණි විශ්වවිද්‍යාලයේ සංස්කෘත හා පෙරදිග ශාස්ත්‍ර අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඒ වගේම නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ අධ්‍යයන උපදේශක මහාචාර්ය පූජ්‍යපාද ඉන්දුරාගාරයේ ධම්මරතන ස්වාමීන් වහන්සේ වැඩම කර සිටිනවා. ඔබ වහන්සේ සාදුකාර පවත්වමින් නමස්කාර පූජා පෙරදරිව පාදාභිවන්දනයෙන් යුතුවයි අපි ඉතාම ගෞරවයෙන් පිළිගන්නු ලබන්නේ. අවසරයි හාමුදුරනේ. ඒ වගේම කැලණි විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය අරුණ කීර්ති ගමගේ ගුරුතුමාවත් ආයුබෝවන් කියලා බොහොම ගෞරවයෙන් පිළිගන්නු ලබනවා. හාමුදුරනේ දැන් අපි මේ බුදුදහම සහ සත්ත්ව සංවේදීතාවය පරිසරය ආශ්‍රයෙන් සාකච්ඡා කරනකොට දැන් ලංකාවේ ඉන්න අපේ මතකයේ එකපාරට වෙන්නේ කොහොමද මේ බුදුදහමයි සත්වයනුයි සම්බන්ධ වෙන්නේ? එහෙම එකපාරටම අපේ මතකයට එන්නේ බුදුදහම සහ ලංකාව අතර සම්බන්ධතාවය හැදෙන මිහින්තලා වනයට අපිට ගමන් කරන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේ අබේදානයේ පණිවිඩය ඉස්සෙල්ලාම අපේ රටට දැනුණු විදිය දැන් ආමිෂ දානය, ධර්ම දානය, අබේදානය උත්තුංග වෙන විදිය පිළිබඳව සහ මේ සත්වයන්ට දැක් වූ කරුණාව පිළිබඳව සාකච්ඡා කරමින්ම ප්‍රවේශයක් ලබා දෙනවා නම් වටිනවා කියලා හිතනවා අද සාකච්ඡාව. හොඳයි. අපේ අරුණ මහත්මයා ඒ වගේම වජිර මහත්මයා ඇතුළු සියලු දෙනාගේම අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි. අපි මේ ධර්ම සාකච්ඡාවක් නිසා ධර්ම කාරණා සාකච්ඡා කරන තැනක් නිසා ත්‍රිපිටකාභිවන්දනා වැඩසටහනේ එන මාතෘකාව අද දවසේ තියෙන පාරිසරික සත්ව සංවේදීතාව කියලා කියන එක. එතකොට අපේ වජිර මහත්මයා මතක් කළා මිහින්තලා පව්ව එක්ක අපිට මතක් වෙනවා මුවෙක්. මුවත් එක්ක මතක් වෙනවා අර කියාපු අභය දාණය. දාන අතර ධර්ම දානය, අබේ දානය, ශ්‍රම දානය, ආහාර දානය දාන ගොඩක් තියෙනවනේ. ඒ අතරින් අබේ දාණයෙන් තමයි මේ අපේ ලංකා සම්බුද්ධ ශාසනය ආරම්භ කරන්නේ. එතකොට මේ මාතෘකාවේ තියෙන්නේ පාරිසරික සත්ව සංවේදීතාව කියලා. පාරිසරික නෙමේද සියලුම සත්වයෝ කියලා අපිට හිතෙන්න පුළුවන්. දැන් ඉන්න පාරිසරික නොවන සත්වයෝ. ඒ තමයි අභිජනන සත්වයෝ. ඒතර අභිජනන සත්වයා නිෂ්පාදනය කරන සත්වෙක්. එතකොට පැටව් හම්බ වෙන්නේ අභිජනනයෙන්. පැටව් වර්ධනය කරන විදිහ වෙනස්. විවිධ ආකාරයේ එන්නත් මාර්ගයෙන් පැටවුන් ලබා ගැනීම සහ ඔවුන් ලොකු මහත් කිරීම වගේ දේවල් කෙරෙනවා.
ඒවා වෘත්තීය මාංශ සඳහා වන වෘත්තීය සත්ත්ව නිෂ්පාදන ගණයට තමයි යන්නේ. ඒ වගේම ඔය වෙනමම හදන රෝපණ මත්ස්‍යයෝ ඉන්නවා. එහෙම ඒවා පාරිසරික සත්ත්ව කියලා ගණයට යන්නේ නැහැ. ඉතින් අපි කතා කරන්නේ පාරිසරික සත්ත්ව සංවේදීතාව ගැන. බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ හිටපු සත්වයොම අදත් අපිට දකින්න පුළුවන් ත්‍රිපිටකයේ සඳහන් වෙන ත්‍රිපිටකයේ කතා කරන සත්වයින් අදත් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. සත්ව කියලා කියන වචනේ ගත්තාම පාලියේ සංස්කෘතයේ විතරක් නෙමේ බොහෝ භාෂාවල සත්ව කියලා කියන්නේ අපි අද සත්තු කියලා කියන ගණයට අයත් වෙන පිරිසට නෙවෙයි. සත්ත්ව කියලා ගත්තාම පාලියෙන් සත්ත්ව සංස්කෘතෙන් සත්ව කියලා ගත්තාම සත් වග තමයි ගැනෙන්නේ. සත් වග කිව්වම සත්ව වර්ගයක්. ඒ කියලා කියන්නේ මිනිසා ඇතුළු කොට ඇති සියලු ප්‍රාණීන් ප්‍රාණය සහ ජීවය සහිත තැනැත්තන් තමයි සත්වයන්ගේ හැටියට ඒ දාර්ශනික අදහසක් හැටියට ගන්නෙ. හැබැයි ඒක සිංහලට ඇවිදින්න ලංකාවේදී ලංකාවට අදාළ අර්ථයකින් සත්තු කියලා කිව්වොත් මිනිස්සු සත්තු නෙමෙයි කියලා ගණේට තමයි ඇවිදින් තියෙන්නේ. ඒක මේ වචන ඇතුලේ තියෙනවා වාච්‍යාර්ථ, ලක්ෂ්‍යාර්ථ, ව්‍යංගාර්ථ කියලා එකක් තුනක් තියෙනවා. ඒකෙන් අභිධා, ලක්ෂණ සහ ව්‍යංජන කියලා අර්ථ ශක්ති කීපයක් තියෙනවා. ඒ අනුව හැදිච්ච එකක්. ඉතින් සත්ව නැත්තම් සත්තු කියලා සිංහලෙන් කියපුවාම අපිට පේන්නේ තිරිසන්නු, උරගයෝ සහ පක්ෂීන් ආදී පිරිස්. එතකොට බුදු පියාණන් වහන්සේ අපිට ඉතින් කවුරුත් දන්න සරල සාම්ප්‍රදායික කාරණා ගණනාවක් තියෙනවා. පාරිලෙය්‍ය වනේ වෘත්තාන්තය. පාරිලෙය්‍ය වනේදී බුදු පියාණන් වහන්සේට අලියෙක්, වඳුරෙක්, වානරයෙක් සැලකුවාය කියලා කියන කාරණාව. පාරිලෙය්‍ය ඇත්තා සහ වානරයා බුදුහාමුදුරුවන්ට සලකලා සත්කාර කළාය කියලා සත්තුත් එක්කකින් පිළිබඳ කතාවකදී නොකියා බැරි නිදර්ශනයක් ඒක. නොකියා බැරි කරුණක්. ඉතින් මේ විදිහට ගත්තාම සත්තුත් එක්ක තියෙන සැලකිය යුතු ආචාර ධර්මානුකූල කාරණාව තමයි මේ සත්වයා වෙත පතල මහා කරුණාව. මුලදිත් අපි දවසක පරිසරය ගැන කතා කරනකොට සඳහන් කළ කාරණාව මෙතනදිත් මතක් කළොත් හොඳයි. ඒ තමයි සකලවිධ සත්වයන් සහ පරිසරය, ජීවී අජීවී වස්තුන් පිළිබඳව දැක්වූ මහා කරුණාව. ඒ කියන්නේ මානවයා ජීවත් වෙන්නේ ගස් කොළන් භුක්ති විඳීමටය. මානවයාට සියලු සත්වයන් තමාගේ ආහාරය සඳහා පරිභෝජනය සඳහා භාවිත කළ හැක කියන නිර්ණායකය බුදු සමයේ ආරම්භයේදීම ප්‍රතික්ෂේප කරනවා. සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා කියනවා වගේම සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියලත් ආරම්භයේදීම කියවෙනවා. සියලු සත්වයෝ කුමන ආකාරයකින් හරි සුවපත් වෙත්වා. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. සබ්බේ මනුෂ්‍යා භවන්තු සුඛිතත්තා නෙමෙයි. සබ්බේ නරා භවන්තු සුඛිතත්තා නෙමෙයි. සබ්බේ සියලුම මිනිස්සු, සියලුම බෞද්ධයෝ, සියලු සිංහලයෝ සුවපත් වූ වෙත්වා කියලා වාක්‍යයක් කොහෙවත් නැහැ. එහෙන් බලාගෙන ගියාම සියලු මිනිසුන්ද ඇතුළත් සියලු සත්වයෝ නිදුක් වෙත්වා කියලා තමයි කියන්නේ. එතකොට සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියන කාරණාව වගේම මෛත්‍රී භාවනාව ගත්තොත් අහං අවේරෝ හෝමි අභ්‍යාපජ්ජෝ හෝමි අනීගෝ හෝමි සුඛී අත්තානං පරිහරාමි අහං විය මයිහං මාතා පිතරෝ හිත සත්තා අජ්ජත්තික සත්තා මජ්ජත්තික සත්තා වේරී සත්තා අවේරී සත්තා ආදි වශයෙන් දිග වාක්‍යයක් තියෙනවා. මා මෙන්ම මාගේ ගුරුවරයින්ද දෙමාපියන්ද හිතවත් සත්වයෝද අහිතවත් සත්වයෝද මැදහත් සත්වයෝද වෛරී සත්වයෝද අවෛරී සත්වයෝද කියලා මිනිසුන් වශයෙන් ගත්තත් ද්වේෂ සහගත මානව කණ්ඩායමක් පිළිබඳව මෛත්‍රී භාවනාවේදී නිර්ණායක හැටියට බෙදලා නැහැ. ඒ හින්දා සකල විද සත්වයන්ට ජීවත් වීමේ අයිතිය ඇතුව තමයි බුදු සමයේ සතුන් ගැන සාකච්ඡාව ආරම්භ කරන්නේ. දැන් ආගම් පිළිබඳ විවේචනයක් නොකර මේ කරුණ කිව යුතුයි.
ඉස්සර වෙලා අපි මාතෘකාවක් හදාගත යුතුයි මිනිස්සු වෙලා ආගමික වෙනවද? ආගමික වෙලා මිනිස්සු වෙනවද? කියන මාතෘකාව. මේක ටිකක් ගැඹුරු මාතෘකාවක් ලෙස මම සලකන්නේ. මිනිස්සු වෙලා ආගමික වුණාම අපේ ඇඟ ඇඟක්නේ. ඇඟකටනේ අපිට ලෙඩක් හැදෙන්නේ. එතකොට ලෙඩක් හැදෙන්නේ ඇඟකට නම් ඉස්සර වෙලා මිනිස්සු වෙලා බලාපුවාම ඇඟකට ලෙඩ වෙනවා. ඊට පස්සේ අපිට ආගමික වෙන්න පුළුවන්. එතකොට මිනී වැළලීම පිළිබඳ සාකච්ඡාවක් එන්නේ නැහැ. ඉස්සර වෙලා මිනිසුන්ගෙන් අතරින් සමහර කෙනෙක් අසවල් ආගමිකයෝ. හැබැයි උපතින්ම ආගමිකයෝ වෙලා ඊට පස්සේ මිනිස්සු වෙන්න වෑයම් කළොත් අපිට ඉස්සර වෙලා ආගමික හැටියට තමයි හිතන්න වෙන්නේ. මිනිස්සු හැටියට නෙමෙයි. ඒ හින්දා බෞද්ධ වෙන්නේ මිනිස්සු. මිනිස්සු වෙන්නේ බෞද්ධයෝ නෙමෙයි. ඒක සර්වත්‍ර කුලකයක් සහ උපකුලකයක් අතර තියෙන තර්කයක්. ඒ හින්දා අපි උපදින්නේ මිනිස්සු හැටියට. ඊට පස්සේ තමයි අපි බෞද්ධ වෙන්නේ. ඊට පස්සේ ඒ මිනිසුන්ගෙන් කොටසක් තමයි සිංහල වෙන්නේ. ඒ මිනිසුන්ගෙන් කොටසක් තමයි අසිංහල වෙන්නේ, අබෞද්ධ වෙන්නේ. ඒ හින්දා සියලුම දේවල් මිනිස්සු හැටියට අපි හිතන්නට අවශ්‍යයි. ඇයි මං එහෙම කියන්නේ? සත්වයා කියන්නේ ඇඟක් තියෙන කෙනෙක්. එතකොට මාළුවෙකුටත් ඇඟක් තියෙනවා. සර්පයෙකුටත් ඇඟක් තියෙනවා. සිව්පාවෙකුටත් ඇඟක් තියෙනවා. මිනිස්සුන්ටත් ඇඟක් තියෙනවා. මේ ඇඟවල් අතර වෙනසක් තියෙනවා. ඒ තමයි මිනිස්සුන්ට තියෙනවා අංග සහ උපාංග 32ක්. අංග 32ක් නෙමෙයි, උපාංග 32ක් නෙමෙයි, අංග සහ උපාංග 32ක්. ඒවා තමයි මස්මින් කායයේ සාලෝමානක දන්තා තචෝමන් සංනහරු අට්ටි අට්ටි මින්ජා වක්කං හදයන් යකණං පිලෝමකං පිහකම් පප්පාසං අන්තං අන්තගුණං උදරියං කරිසං පිත්තං සෙම පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ ආස්වස කේලෝ සිංගානි කලසිකම් මුත්තම් මත්තකේ මත්තලුංගං කියලා පාලියෙන් කියන්නේ. ඒවා ද්වත්තිංසාකාරය කියලා කුණප භාවනාව කියලා අපි කටපාඩම් කරලා තියෙනවා. එතකොට මේ කියාපු අංග සහ උපාංග සෑම සත්වයකටම පොදු නැහැ. හැබැයි සත්ත්ව භාවය පොදුයි. සත්ත්ව භාවය පොදුයි. ආහාර ගන්න හැම එක්කෙනෙක් නිදනවා. ලිංගිකත්වයේ තියෙනවා. ආහාර, නිද්‍රා, භය. මයිතුනම් බය කියන එක තියෙනවා. සංස්කෘත ශ්ලෝකයක තියෙනවා ආහාර, නිද්‍රා, භය මයිතුනංච සාමාන්‍ය මේතත් පසුබිරණ රාණාම් ධර්මෝ හිතේශා මදිකෝ විශේෂෝ ධර්මේන හින පසුබිස්සමානහ කියලා. හැබැයි මේ කියාපු කාරණා හතර ගත්තාම මේ හතරෙන් හතරම සත්වයින්ට පොදුයි. මිනිස්සුන්ටත් ඒ ටික තියෙනවා. ගහකොළට ඒක නැහැ. ඒක නිසා සත්වයා අතර විශේෂය තමයි මිනිස්සු සහ සත්තු අතර තියෙන සාම්‍යය තමයි ආහාර, නිද්‍රා, භය, මෛතුන කියන කාරණා හතර. හැබැයි සත්වයා සහ මිනිසා අතර වෙනසක් තියෙනවා. ඒ තමයි අවශ්‍යතාවලින් ගත්තාම මූලික මිනිස් අත්‍යවශ්‍යතා බුදු පියාණන් වහන්සේ දේශනා කරන විදිහට 4යි. එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන විදිහට 5යි. මූලික මිනිස් අත්‍යවශ්‍යතා, මූලික මිනිස් අවශ්‍යතා නෙමෙයි. මූලික මිනිස් අත්‍යවශ්‍යතා 4යි. ඒ තමයි කෑම්බීම්, ඒ කියන්නේ ආහාර පාන, ඉඳුන් හිටුන්, ඇඳුම් පැළඳුම්, බේත් හේත්. එතකොට ඒකට තමයි චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන පච්චය කියලා කියන්නේ. මේකෙන් සත්තුන්ට ආහාර පාන විතරයි. ඇඳුම් පැළඳුන්නේ, ඉඳුන් හිටුන්නේ, බේත් හේත් නෑ. එහෙනම් සත්වයා සහ මිනිසා අතර තියෙන වෙනසෙහි අවශ්‍යතා නැත්නම් අත්‍යවශ්‍යතා පිළිබඳ වෙනසක් තියෙනවා. හැබැයි ඒ හැමෝම ප්‍රාණීන් තමන්ට තමන්ගේ පනට ආදරෙයි. ඒක නිසා තමයි අර මිනිස්සු වෙලා බෞද්ධ වෙන්න ඕන කියලා මුලදි මං කියපු කාරණාවට අදාළව තමයි පන්සිල් තියෙන්නේ. පන්සිල් වල පන්සිල් රැක්කහම, පන්සිල් ගත්තාම නෙමෙයි, ගන්න රකින්න, පන්සිල් රැක්කහම බෞද්ධ වෙන්නේ නැහැ. පන්සිල් රැක්කහම මනුස්ස වෙනවා. හොඳ ආචාරශීලී මිනිහෙක් වෙනවා. සතුන් මරන්නේ නැති, හොරකම් කරන්නේ නැති, කාමේහි වරදවා හැසිරෙන්නේ නැති, බොරු කියන්නේ නැති, රහමෙර භාවයටපත් වෙන්නේ නැති තැනැත්තා හොඳ මිනිහෙක්, බෞද්ධයෙක් නෙමෙයි. බෞද්ධයෙක් වෙන්නේ
බුදුරම සංඝයන තුනුරු වන තුන් සැරයක් ဒုတိယම්පි තතියම්පි කියලා සරණ ගියාම බෞද්ධ වෙනවා. එතකොට මං කියන්න හදන්නේ පළවෙනිම සදාචාර සම්පන්න මිනිහෙක් වෙන්න තමයි පන්සිල් තියෙන්නේ. පන්සිල් වලින් පළවෙනි එක වෙන්නේ පාණාති පාතා. ඒ කියන්නේ සෑම සත්වයකටම ජීවත් වීමේ අයිතිය ඇත කියන තැන පිළි අර ගනිමින්. ඒකෙන් අපි මහා කරුණාවක් එහෙම නැත්නම් ලෝක සත්වයා වෙත පතල මහා කරුණාවකින් තමයි ආරම්භ කරන්නේ. අපි මේකට අදාළ වෙන චූටි ආනුසංගික කාරණා ගොඩක් තියෙනවා. ඒක අපි අද කතා කරන්නේ නෑ. හැබැයි පාරිසරික භාවයේහි චලනය වෙන පාරිසරික తত্ত্বය තමයි මිනිසා කියලා කියන්නේ. ඒ මිනිසා එක්කම තියෙන අනිත් සත්ත්ව කොටසත් එකී චලනය වෙන සංචරණය වෙන තැන් තැන ඇවිදන ඇවිදීමේ හැකියාව ඇති ආහාර ගන්නා සමහර විට ශබ්ද පිට කරන සත්ව කොට්ටාසයන්. ආන් ඒ සත්වයන් පාරිසරික භාවයෙන් යුක්තයි. ඒක නිසා මහා හිතානුකම්පී භාවයකින් යුක්තව ජීවත් විය යුතුයි. ඔවුන් අප වෙනුවෙන් ජීවත් වෙනවාය කියලා මතයක් බුදු සමයෙහි නැහැ. මේ පදනමේ ඉඳගෙන තමයි අපිට සාකච්ඡාව ඉදිරියට ගෙන යන්න පුළුවන්කම ලැබෙන්නේ. සත්වයා පාරිසරිකයි, මිනිසා එකී සත්ව සන්තතියේ තවත් එක්තරා සත්වයක් පමණයි. ඔහුගේ බලාධිකාරය අනෙක් සත්වයා සහ සත්ව නොවන පාරිසරික තත්ත්වයන් වෙත බලාරෝපණය කිරීම යුක්ති සහගත නෑයි කියලා කියන එක බුදු සමය පිළිගන්නවා. දැන් බුදුදහම සත්වයන් පිළිබඳව දක්වන මහා කරුණාව පිළිබඳව අපේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය හාමුදුරුවෝ පැහැදිලි කරලා දුන්නා. දැන් කොයි තරම්නම් සත්ව ප්‍රජාව ගැන සැලකිලිමත් වන වාද කියන කාරණය මතු කර ගනිමින් මම අර අපි බලාපොරොත්තු වුණු අද සාකච්ඡාවේදී බෞද්ධ දර්ශනය තුළ බුදුහාමුදුරුවෝ මේ විවිධ සත්ව කොට්ටාශ ගැන කරන ලද සාකච්ඡාවට ප්‍රවේශ වන්න ඒ ප්‍රවේශයට කලින් දැන් හස්තීන් ගැන, අලියෝ ගැන, කුරුල්ලෝ ගැන එහෙම කියපු උරගයෝ ගැන එහෙම කියපු කතා වලට එන්න කලින් මම අපේ ආචාර්ය අරුණ මහත්මයා ගාවට එන්නේ මේ අර ජීවි අජීවි සත්වය පිළිබඳව බුදුහාමුදුරුවෝ දේශනා කරපු සහ පරිස්සම් වෙන්න කියලා කියපු සැලකිල්ලක් පිළිබඳව මතක් කරගෙන අර සුන්දරික භාරද්වාජ බමුණා පිළිගන්නු දානයක් පිළිගන්න බැරි වුණයින් පස්සේ ඒ දානය සමහර වෙලාවට විෂ සහිත හරි මොනවා හරි වෙන්න පුළුවන්. සප්‍රාණික නිල් තන නැති තැනක ඒ වගේම එහෙම නැත්නම් ප්‍රාණීන්ගෙන් තොර ජලයකට ඒ දානය බහලන්න කියලා කියනවා. ඒකට මේ පරිසරය ගැන කොයිතරම් බුදුහාමුදුරුවෝ සැලකිලිමත් වෙලා තියෙනවද? එතකොට ප්‍රාණීන් නැති ජලයකට දාන්න කියලා කියන්නේ මේ විස සහිත බව සත්තුන්ට බලපායිද කියලා. ඒ කියන්නේ ඒ තරම් පරිස්සමක් මේ පරිසරය ගැන සහ සත්තු ගැන තිබුණා නේද කියන කාරණාවට ත්‍රිපිටකයෙන් කරුණු එකතු කරන්න ඔබතුමාට ආරාධනා කරමින් අපි පාරිසරික සත්ව සංවේදීතාවයට සාකච්ඡාව ප්‍රවේශ කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳ ප්‍රවේශයක් වජිර අපේ හාමුදුරුවන්ගෙන් අවසරයි. ඔය දැන් ඔයා කිව්වේ අර සුන්දරික භාරද්වාජ සූත්‍රය ඒක අපිට හම් වෙනවා සුත්ත නිපාතේ සංයුත්ත නිකායේ තැන් දෙකක. ඊට අමතරව කසී භාරද්වාජ වගේ සූත්‍රවලත් ওই සිදුවීමම එනවා. මොකද්ද සිදුවීම? මේ දැන් බමුණ කියන එක්කෙනා අපේ බුදුහාමුදුරන්ට බෞද්ධ ශ්‍රාවකයන්ට එකපාරටම ලොකුවට සැලකුවේ නැහැ. අපි දකිනවා ආපුවාම භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි කියලා බමුණෝ විස්තර වෙන තැන් හරි අඩුයි. ඒක තියෙන්නේ භගවතා සද්දෙන් සම්මෝදි සම්මෝදනීයං කතං සාරාණීයං වීතිසාරෙත්වා ඒකමන්තං අත. අර කට්ටිය වෙන්දට ඒ අරගොල්ලෝ වඳින්නේ නැහැ. දැන් මේ බමුණෝ කියන කට්ටිය දැන් අපිට නිකන් බමුණා කියලා සිංහලෙන් කියපුවාම අපි හිතන්නේ නිකන් වඩිගපටුනේ මතක්කනේ බමුණෝ කිව්වහම නිකන් එහෙම නෙමෙයි. බමුණත් හොඳට සුදට ලස්සනට නාල කරලා ඉන්නවා. ඔය බමුණෝ තමයි දැන් කාලේ මුකර්ජි ගංගුලි කියන්නේ බමුණු වාසගම්. දැන් කාජල් මුකර්ජි කියන්නේ බැමිණියක්. දැන් එහෙම කිව්වහම කෙනෙක් හිතයි බැමිණි නෑ ඒ බමුණු එහෙම තමයි. ටෙන්ඩුල්කර් බමුණෙක්. ටෙන්ඩුල්කර් බමුණේ හරි. ගංගුලි මාදුරි ඩික්සිත්
ඔඩික්සිත් කියන්නේ ඉහළම ජාති ගොල්ලන්ගේ තියෙනවනේ වේද දීක්ෂිත කියන බමුණ ඇත්තටම මధుරි දීක්ෂිත් ඒක පස්සෙට තියෙන දීක්ෂිත් කියලා කිව්වා. බට්ට බමුණෝ පූජා බට් කියලා නිලියක් හිටිය දැන් රඟපානවත් දන්නේ මේ ඊළඟ දත් බ්‍රහ්ම දත් කියලා අන්තිම අයන්න කියවෙන්නේ නැහැ නේ හින්දි වල. ඉතින් ඔහොම බමුණු ගංගුලිලා ඒගොල්ලෝ ගංගෝපාධ්‍යාය කියන වාසගම ගංගුලි වුණා. චට්ටෝපාධ්‍යාය කියන එක චැටර්ජි වුණා. මේ බන්ධ්‍යෝපාධ්‍යාය බැනර්ජි වුණා. ඔය වගේ එහෙම තියෙන. දැන් මම කියන්න ගියේ සුන්දරීකත් ඇවිල්ලා දානි දෙන්න ඇවිල්ලා බුදුහාමුදුරන්ගේ ධර්මය ඇහුවාන් පස්සේ තමයි මෙයාට හිතෙන්න දෙන්න ඕන කියලා. කසී භාරද්වාජ සූත්‍රෙත් එහෙමයි. අතකෝ කසී භාරද්වාජෝ බ්‍රාහ්මණෝ අතන සුන්දරී බමුණා. මහතියා කංස පායාසං වඩ්ඩෙත්වා භගවතෝ උපනාමේ බුදුහාමුදුරට දුන්නා. බුඤ්ජති භවං ගෝතම බුඤ්ජතු භවං ගෝතමෝ පායාසං වළඳන්න කියලා. හැබැයි ඉස්සල්ලා බෑ කිව් නිසා බුදුහාමුදුර බොහොම අභිමානවත් කෙනෙක්. උන්වහන්සේ කිව්වා ගාථාභි ගීතං මේ අභෝජනීයං. මම ඔයාට කාරණා පැහැදිලි කරයින් පස්සේ තමයි ඔයා දානි පිළිගන්නන්නේ. මම ඒ නිසා පිළිගන්නේ නැහැ. ඒ පාර තමයි අහන්නේ මොකද එහෙනම් කරන්න ඕන? අන්න ඔයා කියපු එක එනවා. මොකද්ද? තේනහි බ්‍රාහ්මණ අපහරිතේවා ඡඩ්ඩේහි අප්පානකේවා උදකේ ඕපිලාපේහි. එතන අපහරිතේවා ඡඩ්ඩේහි එතන අප්ප શબ્දය අල්ප શબ્දය හඳුරන්නේ අල්ප කියන්නේ ස්වල්ප නෙමෙයි. අප්ප කියන්නේ නැහැ. න්‍යස්ත අර්ථය නැහැ. අල්ප කියන්නේ ටිකක් නෙමෙයි නැහැ. දැන් අප්පිච්ච කියන එකේ තේරුම ඉච්ඡාව තණ්හාව තියනවා කියන එක නෙමෙයි. තණ්හාව කොහෙත්ම නැහැ. පුන්නමන්තාන තියනවා කියන එක නෙමෙයි. නෑ චුට්ටක් තණ්හාව තියනවා කියන එක නෙමෙයි. චුට්ට වෙන්න තියෙනවා එහෙම නෙමෙයි. ඒතර අපහරිතේවා ඡඩ්ඩේති කියන්නේ හරිත නැති තැනක. අන්න එතන අජීවී පරිසරය. තනකොළ අපි කලින් දවසක සාකච්ඡා කරා. එහෙම නැති තැනක දාන්න. ඇයි? අප්පානකේවා එහෙම නැත්තම් දැන් සජීවී පරිසරයට එනවා මාළුව ගාවට වෙන සත්දිය බරි හරි සත්තු ඉන්න. අප්පානකේවා උදකේ ඕපිලාපේහි. සත්තු නැති වතුරක දාන්න. ඒ කියන්නේ අප්පාන කියන ටිකක් සත්තු ඉන්න එක නෙමෙයි. දැන් එතන අයන්න තියෙන හැබැයි. මේ කියන්නේ මොකද? දැන් අපේ ලංකාවේ කිරිබත හදන තාලෙට නෙමෙයි ඉන්දියානුව කිරිබත හදන්නේ. අපේ ධම්මරතන හාමුදුරුවෝ මේ ඉන්දියාවේ සෑහෙන කාලයක් අධ්‍යයනය කරපු නිසා දන්නවා කිරිබත් වළඳලත් ඇති ඒගොල්ලන්ගේ. මේ ඒගොල්ලෝ මහා විශාල ගිතෙල් දාලා මහා පුදුමාකාර තෙල් ගුලියක් ඒක. අපේ ලංකාවේ කිරිබත පොල් බෑයෙන් පොල් ගෙඩිය ඒ විදිහට නෙමෙයි හදන්නේ. ඉතින් මේක දාපුවාම තනකොළ දැම්මොත් තනකොළ ඉවරයි. වතුරට දැම්මොත් පොඩි සත්තු ඉවරයි. ඉතින් එතනම කියන්නේ අර ඒ වගේ කිරිබත විසි කරන තැන කියන්නේත් අර වගේ ඊටාම හරි සංවේදීව. මොකද ඒ තරම්ම අජීවී සජීවී පරිසර දෙකම එතන මේ සම්බන්ධ වෙනවා ඉතින්. ඒතර මේ වගේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවල ගත්තයින් පස්සේ අර දැන් අපි කතා කරේ අර මෙත්ත සූත්‍ර කැලලක් නේ. එතන පේන සහ නොපෙනෙන සත්තු ගැන කතා කරනවා. දැන් එතන පටන් ගන්නේ දීඝා එකලයිස්තුවක් කතා කරනවා අපි කියාගෙන ගියාට දිග ලොකු. එතන ගන්න නිර්ණායකය තමයි දීඝා දිග සත්තු. යේ මහන්තාවා ලොකු සත්තු. ඒතර මිනිස්සුම නෙමෙයි ඕන කෙනෙක්. මජ්ක්‍ධිමා මධ්‍යම ප්‍රමාණය මීඩියම් කට්ටිය. රස්සකා කොට කියන්නේ මිනිස්සුયો ගැන නෙමෙයි මේ කියන්නේ මේ ශරීර ප්‍රමාණය මිටි කට්ටිය. අනුක තාම පේන්නේ නැති තරම් එක එක තියෙන හැට පේන්නේ නැති එහෙම. තූලා එහෙම බලපන් වෛරසයත් සතෙක්ද දන්නේ නේද? ඔව් දැන් මේ යන වෛරසය නම් මොකද්ද මන් දන්නේ නැහැ. නමුත් අර සමහර ඇමීබාව වෙච්ච දැන් හිතමු මම හිතන්නේ දැන් ආප්පතෝසි වගේ කෑම හදනකොට ඒවයි සුද්ධ ජීවිය වර්ධනය වෙනවා. ඒවා අවශ්‍ය ඒවා තියෙනවා. ඉතින් ඒවටත් කියන. ඒ නිසා මේ ඒවට පවා මෛත්‍රීනේ කියන්නේ. ඒ කියන්නේ මේ මෙත්තං භාවයේ මොකද්ද මේ මොකද ඒක කැලේනේ හඳ මෙත්ත සූත්‍රෙන්නේ අපරිමාණං නුකතූලා දිට්ඨා වායේව අදිට්ඨා දිට්ඨා පේනවා පේන්නේ නැති අය ඉන්නවා. ඒක ඇහැට පේනවා ඇහැට පේන්නේ නැහැ. එතකොට දිග්ග කොට කියලා අරගෙන මෛත්‍රිය පතුරවන හැටි කියනවා. ඊළඟට දිග කොට මහත පුංචි කියලා එනවා. ඊළඟට පේන නොපෙනෙන දූරේ වසන්ති අවිදූරේ ළඟ ඉන්න කට්ටියත් එහා ඉන්න කට්ටියත්. මෙතන කාක්කපාද නෑ ඕකේ. කාක්කපාද කියලා කියන්නේ අපි ලියනකොට වචනයක් අමතක වුණා අකුරක් අමතක වුණා කාක්කපාදයක් දාන්න. කාක්කපාදය දාලා උඩින් දානවා අමතක වෙච්ච කෑල්ල. අපි තුමු නිකන් ගිරවා කියනකොට රයන් අමතක වුණොත් ගිවා ලිව්වනම් මෙහෙම කාක්කපාද දාලා උඩින්.
ඉතින් නිසා මේ සූත්‍රයේ කාකපාද නැහැ. කාකපාද නැහැ කියන්නේ ටපෙත්වා අහවල් කොට්ටාසය. ඒ කියන්නේ මේ අය හැර මේ අය හැර නැහැ. ඔක්කොටම මානසං භාවේ අපරිමාණ. දැන් එතකොට එතන තියෙනවනේ බැලුවහම හාත්පස හතුරෙක් පේන්න බෑ කියලා. ඒතකොට සියලු සත්‍යෝ අසපත්තං කියලා වචනයක්. සපත්ත කියන්නේ පාලියෙන් හතුරට. අසම්බාදං සම්බාධ තියෙන්න බෑ. අවේරං අසපත්තං සපත්ත සතුරට සමාන වචනයක් අරි පච්චත්තික පච්චාමිත්ත වගේ සපත්ත කියලා කියන්නේ සතුරට සමාන වචන. ඒතර අසපත්ත තියෙන්න ඕනේ. ඒ తත්වය තමයි තියෙන්නේ. එහෙම ඒක තමයි ඕක කරන්නේ. කරණීයං අත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමෙච්ච. මේ අபிසමෙච්ච කියන වචන ගැන කන්නිමහර සුමංගල හාමුදුරුවෝ විශාල විවරණයක් ලිව්වා. අபிසමෙච්ච කියන වචනේ අමාරුයි ගොඩක්. අபிසමෙච්ච කියන්නේ අවබෝධ කරගන්නට කියන එක. පාලි ගැන ගැඹුරුවට ඉගෙන ගත්තු අයටත් අමාරු එකක් එතන. ඒ කන්නිමහර සුමංගල හාමුදුරුවෝ ඊට පස්සේ ඕක මම හිතන්නේ විවරණයක් තියෙනවා පැණිහෙළ සිරි සම්බෝධි හාමුදුරුවන්ගේ. මම මේ පාලි ඉගෙන ගන්න අය මේක බලන් ඉන්න නිසා ඒගලටත් කියන්නේ අධ්‍යයනය කරන්න. මොකද පාලි ඉගෙන ගන්න නැතුව තේරවාද බුද්ධ ධර්ම ඉගෙන ගන්න බැහැනේ. එතකොට අන්නේ සත්ත්ව කොට්ටාසවලටත් මෛත්‍රිය මේ පතරවන අනුකතු. ඔහොම කරන් ඇවිල්ලා එනකොට සත්ත්ව කියන වචනේ අපේ හාමුදුරුවෝ පැහැදිලි කළා. මේ සත්ත්ව කියන වචනේ වාච්‍යාර්ථයට සීමා වෙන්න එපා කියලා අපේ මහා විහාරයේදී විශේෂයෙන් මහා විහාරාචාර්යවරු තේරවාදී ආචාර්යවරු අනුරාධපුරයේදී කියනවා සත්ත්ව කියන වචනෙට වාච්‍යාර්ථය බලන්න එපා. සත්ත්ව කියන වචනේ ඒක රූಢියක්. රූಢියක් කියන්නේ මොකක්ද දන්නවද? වචනේ මූලික තේරුම එකක් පස්සේ වෙන ලොකු මේ පරිසරයක පාවිච්චි කරනවා. ඒකට උදාහරණයක් දෙයක් කියනකොට ඔයාලට පැහැදිලි. දැන් සත්ව කියන වචනේ තේරුම ඇලෙන කෙනා. සත් ඇලෙන කෙනා. ඒතර සත්ව කියලා කියන්නේ ඇලෙන කෙනා. හැබැයි ඇලෙන්නේ නැති අයටත් ඒක රූಢියක් වශයෙන් පාවිච්චි කරනවා. රූಢි කියලා කියන්නේ වචනේ මූලික අර්ථය එකක්. පස්සේ ඒ වචනෙන් කියවෙන අර්ථයට වඩා වෙන එකක් පාවිච්චි කරනවා. උදාහරණයක් මම කිව්වොත් සිංහල උදාහරණයක් කලින් මන්ට කලින් වැඩසටහනක ධම්මරතන හාමුදුරුවෝ කිව්වා මේ අටවි කියන වචනය ආවේ සංස්කෘත භාෂාවෙත් පාලි භාෂාවෙත් අටවි කියන වචනයෙන් ඒක සිංහලට එනකොට අඩවි කියලා ආවා කියලා. දැන් අද වෙබ් අඩවි කියනවා. දැන් වෙබ් අඩවි කියන්නේ කැලයක් නෙවෙයිනේ. අටවි කියන්නේ අඩවි කියන්නේ මුල් තේරුම කැලයක්. දැන් අද එනකොට කැලය නොවන වෙබ් සයිට් කියන තේරුමට අඩවි පාවිච්චි වෙනවා. දැන් ඉංග්‍රීසි උදාහරණයක් කිව්වොත් බීෆ් ඊටර් කියලා කට්ටියක් ඉන්නවා එංගලන්තේ. බීෆ් ඊටර් කියනකොට ඕන කෙනෙක් දන්නවා මේකේ තේරුම හරක් මස් කන්නා කියලා නෑ. රැජිනිගේ හමුදාවේ රතු ඇඳුම් ඇඳපු කට්ටියගේ නම තමයි බීෆ් ඊටර්. මම හිතන්නේ කවදා හරි මේ හරක් මස් කෑවද දන්නේ නැහැ. ඕන හරක් මස් කෑවත් නොකෑවත් අර රතු ඇඳුම් ඇඳලා ඒ සේනාංකේ රැජිනිගේ වැඩ කරන ඒගොල්ලෝ බීෆ් ඊටර්ලා. ඕනනම් Google කරලා කෙනෙකුට බලන්න පුළුවන්. ඒ වගේ රතකාරයෝ වගේ නේද? රතකාර වගේ තමයි. ඔව් රතකාර වගේ. ඔව්. හාමුදුරුවෝ කිව්වේ අර දැන් රතකාර කියන වචනේ රතකාර නමින් කිසියම් කුලයක් තියෙන ඉන්දියාවේ. පහත් යයි සම්මත කුලයක්. ඒක තේරුම රතකාර කියන වචන විග්‍රහ කරලා අපිට වචනේ ගේන්න බෑ. රත කියන්නේ කරත්තය එක්ක වාහනය, කාර කරන්න එක්ක රතේ පදින්න. රතේ කරන්න එක්ක රතේ පදින්න. නෑ එහෙම කෙනෙකුට නෙමෙයි කියන්නේ. ඒක සපත්තු මහන කට්ටියට කියන්නේ රතකාර කියලා. වචනෙට ගිහිල්ලා ඒව තමයි රූඩි කියන්නේ. කරාටේ ගහ ගන්නවා කියනවා. දැන් කාලේ කරාටේ කියන්නේ රූඩියක්. ඒ කියන්නේ පිළිවෙලට ගහ ගන්නවා නම් තද්ද දාලා ඇක්ෂන් දාලා ගහ ගන්නවා නම් කියන්නේ කරාටේකාරයා මිනිහා. ඒක වැඩි හිටියෝ දන්නේ නැහැ කරාටේද ජූඩෝද කුම්පුද කික් බොක්සින්ද මොනවද දන්නේ නැහැ පිළිවෙලට ගහ ගන්න ඕන කෙනෙක් කරාටේ කියන්නේ කරාටේ කියන්නේ ජපානයේ උපන් සටන් කලාවක් කරාටේ නොවන ඕන කෙනෙකුටත් ඒක පාවිච්චි වෙනවා හරිද ඉතින් ඒ වගේ ඒතකොට සත්ව කියන කිව්වම වාච්‍යාර්ථයට සීමා වෙන්න එපා කියලා කියනවා විසුද්ධි මග්ගේ පාන කියලා වචනේ තේරුම හාමුදුරුවෝ සඳහන් කළා ප්‍රාණ කියලා කියන්නේ උස්ම ගන්නවා ප්‍රාණ ධාතු උස්ම ගැනීමේ ධාතුව ප්‍රාණී කියලා කියන්නේ උස්මා ගන්නා සියලු දෙනා. හැබැයි එතෙන්දිත් කියනවා අපේ මහා විහාරේ විසුද්ධි මග්ගේ වගේ පොත්වල ග්‍රන්ථවල අට කතාවල ප්‍රාණ කියන වචනේ හොයාගෙන මොකද මෛත්‍රිය පතුරවන්න ඉන්න සත්පාන ජීව අත්තභාව පරියාපන්න පාන කියලා තියෙනවා. දැන් ප්‍රාණී කියලා කියන්නේ පානාතිපාතා ඇත්තටම වචනේ තේරුම හුස්ම ගන්න කෙනා. දැන් සත්ව කියන එකේදී හුස්ම ගන්න කෙනාට වැරදුනා. ඇලිච්ච කෙනාටත් කියනවා ඇලිච්ච නැති කෙනාට. උදාහරණයක් විදිහට සත්ව කියන වචනේ වාච්‍යාර්ථය බලලා මෛත්‍රී කරන්න පුළුවන් ඇලීම තියෙන කෙනාට විතරයි.
ඇලීම තියෙන කෙනෙකුට තමයි අපේ මෛත්‍රිය පැතිරෙන්නේ. අපේ මෛත්‍රිය පැතිරෙන්න ඕනේ ඇලීම තියෙන කෙනාටත් ඇලීම නැති කෙනාටත්. ඒ කියන්නේ රහතන් වහන්සේට බුදුහාමුදුරුවන්ට හෝ කෙලෙස් අඩු වෙන කෙනෙකුට. ප්‍රාණ කියලා කියන වචනේ තේරුම හුස්ම ගන්න කෙනා. ප්‍රාණ කියන වචනේ යත් ප්‍රාණ දැන් උදාහරණයක් විදිහට අතරුවේ කේන උපනිෂද් වල එනවා. යත් ප්‍රාණේන න ප්‍රාණිති යේන ප්‍රාණහ ප්‍රණීයතේ. එතන ප්‍රාණ කියන එක නාමපදයක් විදිහටත් හඳුනන ආඛ්‍යාතයක් විදිහටත් පාවිච්චි. යත් ප්‍රාණේන න ප්‍රාණිති යේන ප්‍රාණහ ප්‍රණීයතේ තදේව බ්‍රහ්මත්වං විද්ධි නේදං යදිදම උපාසතේ. එතකොට මේ ප්‍රාණයෙන් උස්ම බ්‍රහ්මයාට තම සියලු ප්‍රාණය පේනවා කියලා කියන උස්ම ගන්න. ප්‍රාණී කියන උස්ම ගන්න කෙනා. එතකොට හුස්ම ගන්න නැති අයත් ඉන්නවා අපේ අතර ජීවියෝ. ඒක තමයි වැදගත්කම බෞද්ධ විග්‍රහය. එතෙන්දි කියනවා හුස්ම ගන්නවා කියන එකත් රූඩියක් මතක තියාගන්න. හුස්ම ගන්නේ නැති අයටත් මෛත්‍රී කරන්න ඕනේ. එතකොට කෙනෙක් හිතේ මේ මැරිච්ච මිනිස්සු ගැනද කියන්නේ නැහැ. බුදුදහම ඉහළට සියලු තලයේ ඉන්න සත්වයෝ ගැන කතා කරනවා. කතා කරනකොට හුස්ම ගන්න නැති සත්වයෝ ඉන්නවා. කවුද? සත්වයෝ කියන්නේ මේ අපි දන්න සත්වයෝ. වෙන අජීවී කොට්ටාස ගැන මම දන්නේ නැහැ. මම දන්නවා බෞද්ධ විග්‍රහයට අනුව 4 වෙනි ධානයට ගියපු කෙනා අස්වාස ප්‍රස්වාස නිරුද්ධා ආස්වාස ප්‍රස්වාස වැඩ කරන්නේ නැහැ 4 වෙනි ධානයට සමවැදුණා. එහෙනම් අර ප්‍රාණ කියන එකේ වාචාර්ථය බලලා නෙමෙයි මෛත්‍රී කරන්න ඕන පොදුවේ. ඒ කියන්නේ මේක සීමා තියෙන්න බෑ. සීමා නැතුව එතකොට 4 වෙනි ධානයට එන්න කෙනා උස්ම ගන්න නැහැ. නිරෝධ සමාපත්තියට සමවැදිච්ච කෙනා උස්ම ගන්නේ නැහැ. අසඤ්ඤ සත්ත්ව සමහර බ්‍රහ්ම ලෝකවල ඉන්න අය උස්ම ගන්නේ නැහැ. අස්වාස ප්‍රස්වාස නිරුද්ධයි. ඒතර මේක එහෙම නෙමෙයි. මේක තියෙන්නේ මේ උද්ද මදෝ තිරියන් සම්බති සම්බත්තතාය සියලු තැන පැතිරෙන මෛත්‍රියක් තමයි පැවැච්ච වෙන්නේ. කෙලෙස් ඇති වේවා නැති වේවා රහතන් වහන්සේට වේවා උස්ම ගන්න අය වේවා නොගන්න අය වේවා කාටත්. දැන් උස්ම නොගන්න ජීවියෝ ඉන්නවා. මේක සත්ව විද්‍යාව ඒවා දාරපු අය ඒවා ආශ්‍රිතව ඒගොල්ලන්ට මතක් වෙන ඇති අදාළ ඒවා මම කියන්නේ බෞද්ධ විග්‍රහය. එතකොට මේ ඒ සියලු දෙනාටම මෛත්‍රිය පතුරන්න කිව්වෙන් පස්සේ තමයි මම කිව්වේ සියලු දෙනාම චාතු දිසෝ අපපටිගෝව හෝති හැමතැනම කිසිම මේ වෙනසක් තියෙන්න බෑ කවුරුත් එකයි ජීවි අජීවි කවුරුත්. ওই වගේ ලොකු විග්‍රහයක් තියෙන්නේ. ගොඩක් තියෙනවා තොරතුරු කියන්න. එක වගේ සීමා සම්බෙහෙද කියලා කියනවා මෛත්‍රියේ ඉහළටම සත්ව පරිසරයට සීමාවක් නැහැ. සීමාවක් කියන්නේ මොකක්ද? දැන් අපේ මෛත්‍රිය වල සීමා තියෙනවනේ ඇත්තටම. මෛත්‍රී පැතිර සීමා නැති වෙන එහෙම වුණාම තමයි යට රහත් ත්වයටපත් වෙන්න පුළුවන්. මේක තමයි. හොඳයි. ඇත්තටම මේ මාතෘකාවේ තියෙන බරසාරකම දැන් තමයි වැටහෙමින් යන්නේ හඳුරන්නේ. දැන් පාරිසරික සත්ත්ව සංවේදීතාවය කියලා කිව්වහම බුදුදහම තුල කොයි තරම්නම් පැතිරෙන්න පුළුවන් කාරණා තියෙනවද? ජීවීන් ගැන අජීවී සත්ත්ව කොට්ටාශ ගැන පැය ගාණක් කතා කරන්න පුළුවන්. මේ ළඟදී දවසක වැඩසටහනකදී හඳුරන්නේ මේ ගීත වැඩසටහනකදී මේ එක්තරා පැමිණි සම්පත්ධාරී මහත්මයෙක් කිව්වා මේ අම්බල මේ පිනා වලංකදක් ගෙනාගෙන ඒක බින්දපු ගොනා ඒකට මට හිනා කියලා කියපු එක බුදුහාමුදුරන්ට සමාන කළා. දැන් ගෞතම කියන නාමයට සමාන කළා. මට නිකන් පුංචි තැතිගැන්මක් ඇති වුණා මේ ගෞතම කියන නාමය අපේ මහා ගෞරවයක් තියෙනවා. ඒතර ඇයි මේ මෙහෙම සිද්ධ කළේ කියලා මට හිතුණා මේ කුලගොත් ගැන නම් ගැන කතා කරන නිසා එහෙම කියන්න පුළුවන්ද? එහෙම නැත්නම් ගෞතම කියන නම යෙදුනේ ඇයි කියන කාරණාව ඔබ වහන්සේගෙන් පැහැදිලි කරගන්න හිතුණා. ඔව් මම පින් දෙනවා මේ ප්‍රශ්නය ඇහිම ගැන අපේ අරුණ මහත්තයා කියපු කාරණාවට ඉවර කරේ නෑ නෙමෙයි මට පොඩි චූටි කාරණාවක්. දැන් එතුමා කියපු විදිහට මේ නිවන අසීමිත මෛත්‍රියකින් ලැබෙන එකක් වාක්‍යයක් හැටියට ගත්තොත් මේක තමයි කියන්නේ අසීමිත මෛත්‍රිය. සීමා මායිම් බන්ධන විරහිත මෛත්‍රිය. මේක කියද්දි මට මතක් වෙනවා මේ කාගෙනවත් තියෙන වෛරකින් තරහකින් කියනවා නෙවෙයි. සමහර සතෙක් මරුවට කමක් නැත. සමහර සතෙක් මරාගෙන කෑවට කමක් නැත. සමහර සතෙක් කණ්ඩ හොඳ නැත. වගේ මාතෘකාවක් කතා කරන්න අර අසීමිත මෛත්‍රිය කියන තැනින් ඉඩක් ලැබෙන්නේ නැහැ. එහෙම නැත්නම් අසීමිත මෛත්‍රිය කියලා කියන තැනට යන්න බෑ. මේ කියන කාරණාවත් එක්ක මම අපේ වජිර මහත්තයා අහපු කරුණට යන්නම්. අපේ බුදුහාමුදුරුවන්ගේ ගෝත්‍ර නාමය ගෞතම. අපි ගව් සංස්කෘතෙන් ගෝ කියන්නේ පාලියෙන් ගෝ කියන්නේ ගවයට
එතකොට අපි දන්නවා ගවයා, හරකා, වස්සා, එළදෙන වගේ ඔය කියපු ගව වංශයට අදාළ සත්වයන්ට අදාළ වෙන වෙනම වචන අපි පාවිච්චි කරනවා සිංහලේ. එළදෙන කියන්නේ ස්ත්‍රී සත්වයාට, හැබැයි ගුණා නෙමෙයි හරකයි බර අදින්නේ. ඒතර අපි ගුණා කියන්නේ හරක නෙමෙයි කියලා අපි දන්නවා. ඒතර ගව කියන්නේ වංශයක්. ගව කියලා කියන්නේ වර්ගයක්. ඒකේ ඇතුලේ හරක් ඉන්නවා, වස්සෝ ඉන්නවා. වස්ස කියන්නේ වත්ස කියන වචනෙන් තමයි හැදෙන්නේ. වත්ස කියලා රාජධානියක් තිබුණා ඉස්සර, අංග, වත්ස, මගධ ආදි වශයෙන්. වත්ස කියලා කියනවා දරුවන්ට. පොඩි ළමයින්ට වත්ස කියලා කියනවා. ඒ සංස්කෘතියෙන්. ඒක වෙන්න ඕන සිංහලට වස්ස කියලා. වස්ස කියනකුනේ හඳ හින්දි වල බච්චා කියන්නේ. බච්ච. බච්චා කියන්නේ පොඩි පැටවුන්ට. කොල්ලටත් කියන කොල්ලා බච්චා බච්චි එහෙම තියෙනවා. හින්දියට යන්න ගියාම අපිට ගොඩක් හරි ආස හිතෙනවා, මොකද අවුරුදු ගාණක් හිටපු රට නිසා. ඉතින් මේ වත්ස කියලා කියන වචනෙත් එක්ක එනවා ලයන්නක් දාන. ලයන්න කියන්නේ මට සිලුටු සුන්දර කියලා කියන එකයි. දැන් මේ අතට අත් නේ කියන්නේ, හස්ත අත්. වැඩි පෙන්වන්න හොඳ නැහැ. එතකොට දේශපාලන ලාංඡනයක් කියලා හිතයි. අත. එතකොට අතේ මට සිලුටු තැන ල තමයි අත් ල කියන්නේ. අත්ල කියන්නේ අල්ල. ඒ වගේ ලයන්න දානවා මට සිලුටු සොඳුරු කියන එකට. ඒතර වත්ස කියලා කියන්නේ දරුවට, වත්සල කියලා කියන්නේ දරු ස්නේහය කියලා කියන එකයි. වත්සල රසය කියලා රසයක් තියෙනවා. ඒ කියන්නේ පොඩි දුව චූටි පුතා පිළිබඳව කියවෙන ආදරණීය දේවල්, ආදරණීය නිර්මාණ විඳිනකොට අපිට ලැබෙන රසය තමයි වත්සල රසය කියලා කියන්නේ. එහෙනම් දරුවන්ට ආදරේ තියෙන කාන්තාවන්ට තමයි වත්සලා කියලා කියන්නේ. දැන් මං කියන්න හැදුවේ මේ ගව කියලා කියන පරම්පරාවක්. එහෙම සත්තුන්ගේ නම් මිනිස්සුන්ට වැටෙන්නේ කොහොමද? මීට ටික කලකට කලින් වජිර මහත්තයා අපි මේ ඉන්න හරියේ ඉන්නෙද්දිත් අපිට මීට අවුරුදු 10කට 12කට කලින් හරි බයෙන් හිටියා. රැට අපේ පන්සල උඩින් එක දවසක් පෝයක් දවසක ගුඩු සද්දයක් ආවා. පස්සේ බලාපුවාම කුරුම්බැට්ටි යානාවක් කියන යානේ තමයි අපිට ආවේ. ඒකට මොකද වුණා කියලා බලපුවම මගේ පන්සලේ උඩින්මයි ඔය කියන යානේ ගිය රෑ. බලාපුවම කොළඹට කොටි ගහලා. එතකොට මීට අවුරුදු 30කට 40කට කලින් 50කට 60කට කලින් කොටින්ට පුළුවන් ද කොළඹට බෝම්බ දාන්න? බෑ. තවත් අවුරුදු 50කට 60කට පස්සේ ගිහින් බලාපුවාම කොටි කියන જાතිය උඩින් යනවද? නෑ. එහෙනම් කොටි කිව්වේ කාටද? කොටි කිව්වේ කොටියා ලාංඡනයසේ පාවිච්චි කළ, කොටියා කොඩියෙහි පාවිච්චි කළ අය මිනිසුන් උනත් කොටි නමින් හඳුන්වනු ලැබුවා. ඒ වගේ තමයි සිංහ කියන නම පාවිච්චි කරන්නේ. සිංහයා කොඩියේ පාවිච්චි කරන, සිංහයා ලාංඡනයේ මැද්දේ පාවිච්චි කරන මිනිස්සුන්ට කියන්නේ සිංහල කියලා. ඒ හින්දා තමයි අපේ නම් වලට දාලා තියෙන්නේ නම් වල අග්ගිස්සට සිංහ කියලා. ජයසිංහ, වලිසිංහ, ගුණසිංහ, එතකොට වික්‍රමසිංහ ආදි වශයෙන්. මේ සිංහ කියන නම එන්නේ සිංහල කියලා කියන අර්ථයට. ඒ වගේ සිංහයා ලාංඡනයසේ සලකපු පිරිස සිංහයන් හැටියටද, කොටියා ලාංඡනයසේ සලකපු අය කොටින් හැටියටද සැලකුවා. මේ ඊයේ පෙරේද කතාවක් නෙමෙයි. ලංකාවට සංගතව ලංකාවේ ඓතිහාසික තොරතුරුත් එක්ක ගත්තොත් වජිර මහත්තයා චෝල රටේ රජුරෝ සෝල රජ කෙනෙක් හැටියට, සොලි රජ කෙනෙක් හැටියට කවුද අපේ අනුරාධපුර යුගයේ දුටුගැමුණු රජුරුවොත් එක්ක සටන් කරපු එලාර රජතුමා එන්නේ පර්වත ඇතා පිට කොටියගේ ලාංඡනය සහිත කොඩිය අරගෙන. ඒතර සොලීන් ආවේ කොටි ලාංඡනේ. ඒතර දුටුගැමුණු රජුරුවෝ ගියේ
කණ්ඩුල ඇතා පිට නැගලා සිංහ කොඩිය අරගෙන සිංහ ලාංඡනය. ඒ තමයි අපි ලාංඡන පාවිච්චි කරනවා. අදටත් ඊජිප්තුවට ගිහින් බලාපුවාම ඊජිප්තුවේ කාක්කෝ කපුටෝ ලාංඡනයේ හැටියට පූසෝ ලාංඡන හැටියට පාවිච්චි කරපු අය. සිංහයෝ ලාංඡනයේ හැටියට පාවිච්චි කරපු අපේ රටට අතිරේක තව රටක් තමයි සිංහපුරය. ඒ සිංහපුර තමයි සිංගප්පූර් වෙන්නේ. ඒතකොට සිංගප්පූර් වෙන්නේ. සල්ලි කොලේ තියෙන සිංහපුර කියලා ඉංග්‍රීසියෙන් ඒ සිංගප්පූරුවේ සල්ලි කොලේ තියෙන එක. ඔව් ඔව්. නෝට්ටුවේ තියෙන්නේ මේ සිංහපුර කියලා. සිංහපුර. ඉතින් අදටත් පොඩි චූටි සිංහයෙක් වතුර විදින කටෙන් වතුර විදින පොඩි සිංහයෙක්නේ සිංගප්පූරුවේ ලාංඡනය. ඒක කලවමක්. මේලායන් කියලා. කිඳුරු සිංහයා. කිඳුරු සිංහයා. ඉතින් ඒක තමයි. දැන් ලාංඡනයක් හැටියට චීන්නු කියලා කියන එකට අපි සලකන්නේ මකර කියලා. මකර කියන්නේ සතෙක්. කල්පිත සතෙක්. එතකොට ඕස්ට්‍රේලියාවයි ලංකාවයි අතර ක්‍රිකට් තරගයක් නම් අපි කියන්නේ සිංහ කැංගරු සටන කියලා. එහෙනම් සත්තු ලාංඡනයේ හැටියට පාවිච්චි කරනවා. මම ඊට වඩා එකට නිදර්ශන ගේන්නේ නැහැ. නාගයෝ ගැන ලාංඡනයක් වෙන්නේ කොහොමද කියලා පස්සේ කතා කරමු. නයි ගැන කතා කරන නාගයෝ ගැන කතා කරන වෙලාවට. ඒ වගේ මේ බුදු පියාණන් වහන්සේගේ පරම්පරාව ගවයා ලාංඡනය කරගත්ත පරම්පරාවක්. ඔබට මතක නම් යුරෝපයේ යම් යම් ඈත ඉතිහාසයේ රටවල් අතර යුද වදිනකොට සමහර සෙබළු ඔවුන්ගේ ඔටුන්නසේ පාවිච්චි කළේ ගවයාගේ අන් දෙක වගේ අන් දෙකක් සහිත ඔටුන්නක්. එහෙම අය හිටියා. ඒ වගේ ගව ලාංඡනය තියාගත්ත රතු ඉන්දියන් කාරයෝ ඔළුවේ පාවිච්චි කරන්නේ අදටත් පිහාටු. ඉතින් එහෙම ලාංඡන තිබුණා. බුදුහාමුදුරුවන්ගේ ගෝත්‍රය ගෝ. ඒතර තම කියලා කියන්නේ සමහර විට මේ අර්ථය විය හැකි තද්දිත ප්‍රත්‍යක් තියෙනවා තර තම ඉස්සික ඉෂ්ට කියලා. ඒක ගොඩක් ගන්න නැතුව අපි ගමු තර කියලා එකක් තියෙනවා තම කියලා එකක් තියෙනවා ඉෂ්ට කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ පොසිටිව් කම්පැරටිව් සුපර්ලටිව් කියලා තියෙනවනේ ඉංග්‍රීසි වචන. ඒ කියන්නේ tall taller tallest small smaller smallest හෝ එහෙම නැත්නම් අපි හිතමු good better best කියලා. ඒතර good කිව්වහම positive. better කියන්නේ comparative. හරිට වඩා හොඳයි. the best කිව්වොත් හොඳයි. හොඳමයි. ඊට වඩා එකක් නැහැ. the most කියලා කියන එක තමයි superlative කියන එකෙන් කියවෙන්නේ. තාම ඉහළම. ඒකට පාලියෙන් සංස්කෘතෙන් දාන්නේ තම කියලා. ඊට වඩා එකක් තියෙනවා ඉෂ්ට කියලා. ඒකෙන් තමයි ඔය ධර්මිෂ්ඨ පාපිෂ්ඨ කියලා එහෙම එන්නේ. දැන් ඒ දෙකම කතා කරන්න ඕනේ මේ වෙලාවේ ධර්මිෂ්ඨයි පාපිෂ්ඨයි ටිකක් කල් පරක්කු වෙලා දැන් තියෙන නිසා මේ කියාපු තම කියන්නේ හොඳම කියලා කියන එක. ජේෂ්ඨතම the most senior. එතකොට තම කියලා කියන එක ගෝ කියන එකට දාපුවම තමයි ගෞතම වෙන්නේ. ගෞතම වෙන්නේ. හොඳම ගව. ඒ කියලා කියන්නේ ඇයි ගවයා ලාංඡනයේ හැටියට ගන්නේ? සතුන් මරාගෙන කන සත්තු අතරත කිසිම තමාගේ වර්ගයට අයත් කෙනෙක්ව ඝාතනය නොකරන්නා වූද සාකභක්ෂක වූද සමස්ත මානවයාට සෑම ආකාරයකින්ම ප්‍රයෝජනවත් වන්නා වූද කෘෂිකාර්මික වූද සත්වයෙක් තමයි ලාංඡනයේ හැටියට මේ ගන්නේ. එතකොට මේ පරම්පරාවේ හිටපු අය මතකද? කෙට්ටු කෙනෙක් හිටියා. එයා ගෝතම. හැබැයි කාන්තාවක් නිසා ගෝතමී. එතකොට එයා කෘෂ ගෝතමී. කෘෂා ගෝතමී. ඒ කියන්නේ කිසා ගෝතමී. තව ගෝතමියක් හිටියා. එයා ප්‍රජාව අතර අධිපති. ඒතර ප්‍රජාවේ අධිපති ගෝතමී, ප්‍රජාපති ගෝතමී. එහෙම ගෝතමවරු ගෝතමීවරු ගැන ඕනතරම් ත්‍රිපිටකේ ඇති. බුදු පියාණන් වහන්සේ ගොත්තේන ගෝතමෝ නාම ගෝත්‍රයෙන් ගෞතම නම් වේ. මම මේ කියන්න හදන්නේ ඇයිද? මෛත්‍රී කියලා බුදුහාමුදුරු කෙනෙක් ගැන අපි අහලා තියෙනවනේ අනාගතේ පහළ වෙන. මෛත්‍රී කියන්නේ මිතුරුකම. මිත්‍ර කියන වචනේ තද්දිත රූපේ තමයි මෛත්‍රී කියන්නේ.
ඒ කියන්නේ මිත්‍ර කියන්නේ friend නම් මෛත්‍රී කියන්නේ friendship. මෛත්‍රී කියලා කියන්නේ මිතුරු භාවය. මෛත්‍රී කරන්න කියලා කියන්නේ ඇත්තටම කියන්නේ යාළු වෙන්න කියන එකයි. මෛත්‍රී පතුරනවා කියලා කියන්නේ මිතුරු භාවය පතුරනවා කියලා කියන එකයි. මං කියන්න හදන්නේ ඉපදිච්ච නැති බුදුහාමුදුරුවන්ට නම දාන්නේ කොහොමද අපි? මෛත්‍රී බුදුහාමුදුරන්ගේ අම්මගේ නම දන්නෙත් නැහැ. තාත්තගේ නම දන්නෙත් නැහැ. උපදින තැන දන්නෙත් නැහැ. උපදින දිනේ දන්නෙත් නැහැ. හැබැයි බුදුහාමුදුරන්ගේ නම අපි කලින්ම දානවා. ඇයි මේ තමයි අනාගතයට ඕන වෙන්නේ මිතුරු සංකල්පය. වාර්ගික විරසක භාවයෙන් විසින් ලෝකය ඔද්දල් වෙලා වාර්ගික විරසකයන්ගෙන් මානවයා අතර ප්‍රජා යුද්ධ ඇති කරගෙන ලේ හලා ගන්නා ලෝකයේ අසංවිධිත අවිධිමත් සහ ඝාතන සංස්කෘතියක් එන්න නියමිත ලෝකයකට පහළ වෙන්න ඕන බුද්ධ සංකල්පය මෛත්‍රී සංකල්පයයි, මිතුරු සංකල්පයයි. අද වෙනකොට යටත් විජිතයන් ආක්‍රමණය කරගත්ත අධිරාජ්‍යවාදී රටවල් ධනය කොල්ලකාගෙන ධනේශ්වර රටවල් හැටියට ඉඳලා අද වෙනකොට නව යටත් විජිත සංකල්පයක් ලෝකයට හඳුන්වා දෙමින් එක පැත්තකින් චීනය විසින්ද තව පැත්තකින් ඇමරිකාව විසින්ද ලෝකයේ ගිලගනිමින් යන අතර වාරේ සෞදි අරාබිය හා අරාබි රටවල් විසින් තවත් රටවල් ගිලගනිමින් ඉන්නවා. මේ තියෙන සංස්කෘතීන් තුනක් විසින් ලෝකය ආක්‍රමණය කරන කාල සීමාවක තුළදී අනාගතයේ ඇති වෙන ලෝක යුද්ධයකට උත්තරේ වෙන්නේ මේ කියාපු මෛත්‍රී භාවයයි. නිසා අනාගතයට ඕන බුදු කෙනෙක් මෛත්‍රී බුදු කෙනෙක්ම තමයි. ගෝ නම් වූ සංකල්පය ගන්නකො ගවයාගේ ආධිපත්‍යය සහිත සංකල්පය ගන්න. අද ගත්තොත් උතුරේ දෙමළ ජනතාව, දකුණේ සිංහල ජනතාව අතර ගත්තොත් එහෙම ගවයාට කරන පුද සත්කාර හා සැලකිලිත් එක සාම්‍යයක් නැද්ද? යාපනයට ගිහින් බලාපුවාම මම ගිහින් ඇවිදින්න කියන්නේ. යාපනයට ගිහින් බලාපුවාම ගේ ඇතුළෙත් සමහර පවුල්වල ගේ ඇතුළෙත් ගවයා ඉන්නවා. මේ ආසියාතික මිනිසා විශේෂයෙන්ම ඉන්දියාව හා භාරතය විසින් පතුරුවාහල ಭಾರತೀಯ සංස්කෘතික මිනිසා ගවයාව සැලකුවේ මස් කන සතෙක් හැටියට නෙමෙයි. ඉන්දියාවේ තරම් කිරි බොන, කිරි කන, කිරි ආහාරයට ගන්නා රටක් මම ලෝකේ ගොඩාක් රටවල් වලට ගිහින් නෑ. ඇත්තම කතාව. රටවල් 17කට විතර වගේ ගිහින් තියෙනවා. ඉන්දියාවේ තරම් කිරි බොන, කිරි කන රටක් මම දැකලා නෑ. හැබැයි ගව මස් කන්නේ නෑ. එතන හරක් ඉන්නේ මරාගෙන කණ්ඩ මේ කියලා කියන තැනකට එන්න ඕනේද? එහෙම නැත්තම් දැන් මේ ඊයේ පෙරේද පොඩි සාකච්ඡාවක් ආවනේ ගව ඝාතනයේ තහනම් කරනවා කියලා. මේ ඇත්තටම කිව්වොත් එහෙම නිකන් සාකච්ඡාවක් විතරක් ආවනේ. ඒ සාකච්ඡාවක් විතරක් ආපු වෙලාවේදී ආවා අදහසක් මේ ඒතර පිරිමි සත්තුන්ට මොකද කරන්නේ කියලා, පිරිමි ගවයන්ට මොකද කරන්නේ කියලා පොඩි ගව ප්‍රශ්නයක් ආවා. ඒ වෙලාවේදී මට මතක් වෙච්ච දේ තමයි එතකොට ඉන්දියාවේ හරකුන්ට මොකද කරන්නේ? මං කියන්නේ ඉන්දියාව හරක් මස් කන්නේ නැහැ. හැබැයි හරකගේ කිරි වලින් තමන්ගේ ආර්ථිකය පවා මෙහෙवला තියෙනවා. එතකොට මං කියන්නේ එහෙම ගව සම්පතක් එක්ක තිබිච්ච ගව සම්පතක් හැටියට සැලකුවේ අපේ රටේ. ඒ කාලේ කසාද බැඳපුවාම දෑවැද්දට දෙන්නේ හරක බාන. හරක් ගොම්බානක් දෙනවා මේ ඒ කාලේ කසාද බැන්දහම. දැන් ඉතින් අලුතෙන් ගොම්බානක් දෙන්න දෙයක් නැහැ. කසාද බැන්දහම ඒකම ගොම්බාන හැටියට සලකන්නත් බැරි කමක් නැහැ මේ යන තාලේ හැටියට. ඉතින් මං කියන්න හැදුවේ මේ කියාපු ගව සංස්කෘතියක් අපි ගාව තියෙන. යාපනයේ ඉන්න ද්‍රවිඩ ජනතාව ගවයාට සලකන්නේ කොයි තරම්ද බලන්න. කෝවිලේ උඩම ඉන්නේ ගවයන්. කෝවිල යන තැනම තියෙන්නේ ගවයන්. කෝවිලේ පූජනීය සතා ගවයනේ. එතකොට ගවයෝනේ කෝවිලේ බැඳලා ඉන්නේ. එතකොට ලංකාවේ මේ සිංහල මිනිස්සු හරක් මස් කනවයි කියලා කියන එකට සමස්තයක් වශයෙන් එකඟ නැහැනේ. කන් නැති මිනිස්සු කන මිනිස්සු දෙගොල්ලොම ඉන්න එක වෙන කතාවක්. නමුත් ඇත්තටම කිව්වොත් එහෙම ගව මාංශ අනුභවයේ සඳහා යුතුයමයි කියලා කියන සංකල්පයක සිංහල මිනිස්සු නේ. නිසා උතුරේ සහ දකුණ අතර ඇති කරන්න පුළුවන් ළඟ සම්බන්ධතාවක් ඇති කිරීමේ හොඳ
මාර්ගයක් තමයි මේ ගව ගෝතම සංකල්පය. ඒක නිසා සත්වයා කියලා කියන එක තමන්ගේ නමට දාගත්ත પરම්පරාවකින් තමයි එන්නේ. මේක ඉතින් මෙතනදී තවත් පොඩ්ඩක් වැඩි කරන්න පුළුවන්. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ උපදින්නෙත් ගව ලෙනක. ඒතර කිතුණුවාට සදාචාරාත්මක හැකියාවක් තියෙනවද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ උපදින සාන්ත මරියාතුමිය හිටපු සාන්ත ජෝසප් හිටපු ගවලෙනේ ගවයා මරාගෙන ගන්න. ඒ කොච්චර සාධාරණද, යුක්ති සහගතද? ඉතින් එහෙම බලාගෙන ගියාම ටිකක් පුළුල් තැනක තමයි මේ ගෝතම සංස්කෘතිය එන්නේ. ඒක නිසා ගෞතම හෝ ගෝතම කියලා කියන්නේ නිකම්ම නිකං නමක් නෙමෙයි. ඒක සංස්කෘතික භාවයක්. ගෞතම භාවයක්. ගෞතම සංස්කෘතියක්. ඒක හින්දයි අපේ රටේ මිනිස්සු වගා කරන්න කලින් මම මේක S2කට දැකලා තියෙන නිසා කියන්නේ මම ඉතින් ඉඳුරාගාරේනේ. ඉඳුරාගාර තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය ආසනේ. ඉඳුරාගාර කියන ගමේ තමයි මං මහාන වෙලත් ඉන්නේ. මගේ ගමත් ඒක මහාන වෙලත් ඉන්නේ. පන්සලත් ඉඳුරාගාර ඔක්කොම ඉඳුරාගාර. ඉඳුරාගාරේ අපේ සංස්කෘතියේ තිබුණා වගා කරනකොට මට මතකයි අපේ තාත්තගේ තාත්තා හරක් බැඳලා පෝරුව හයි කරලා සියල්ලටම ලෑස්ති වෙලා මේ මොනවාද හාණ්ඩ ලෑස්ති වෙලා ඔක්කොම ලෑස්ති වෙලා ඉවරලා ජටාව එහෙම බැඳගෙන තලප්පාව බැඳගෙන අපේ සීයලා යනවා අර බාන ඉස්සරහට ගිහිල්ලා මෙහෙම මේ පැත්තේ මෙහෙම මීහරක් දෙන්න ඉන්නවා තාත්තා සීයා එහෙම ඉස්සරහට ගිහිල්ලා ගලවනවා තලප්පාව ගලවලා ආයබෝන් කියන වඳිනව නෙමේ වජිර මහත්තයා වඳිනව නම් දෝත් මුදුනේ තියන්න එපා මේ ආයබෝන් කියන කාටද මේ ආයබෝන් කියන්නේ මීහරක් දෙන්නට ආයබෝන් කියලා පිටිපස්සට ගිහිල්ලා තමයි තලප්පාව බඳින්නේ. එහෙමයි ගවයොත් එක්ක අපේ තිබුණු මං කියන්නේ මේ සත්තුත් එක්ක අපි ගාව තිබුණු ආදරය. අපේ තාත්තා අපේ ගෙදරට හැමදාම හැන්දෑවට කෑම අරගෙන එනවා වගේ හැමදාම හැන්දෑවට ගෝණියක් අරන් වෙල්ලිපනැල්ලට යනවා ගොයන් කපනවා වගේ දෑකැත්තෙන් තනකොළ කපන්න. තනකොළ කපලා අපේ තාත්තා ගෝණියකට දාගෙන අරන් ඇවිදින්න තමයි ළමා වසු පැටියන්ට දෙන්නේ. ළමා වසු පැටියෝ කියලා තමයි කියන්නේ. හඬති ළමා වසු පැටියෝ කූඩුවකට ගාල් වෙන්නේ. උණුසුමකට නෙමෙයිද? උණුසුමකට ගාල් වෙන්නේ. මට මතක නැහැ. ළමා වසු පැටව කියලා කියන්නේ. ඒ ගෙදරම තවත් ගයක් හදලා තමයි ඒ ළමා වසු පැටියන්ට තිබුණේ. උන් හිටියේ වෙනම. මං කියන්නේ එහෙම ගව සංස්කෘතියක් තිබුණේ. එකී પરම්පරාව තමයි ගෞතම પરම්පරාව. ඒක නිසා අපි එන්නේ ඒ ගෞතම ගෝත්‍රයට අදාළ සංස්කෘතියකින්. ඒකයි වැඩියෙන්ම වටිනා කාරණාව හැටියට මට මතක් වෙන්නේ. හොඳයි. ඇත්තටම දැන් අර හම්දුරු ඒ කාරණාව පැහැදිලි කරලා දීපු නිසා මට හිතුණා ආචාර්ය අරුණ කීර්තිගමගේ මහත්මයා ගාවට එන්න. දැන් අපි පසුගිය වැඩසටහනේ පරිසරය පිළිබඳව සාකච්ඡා කරපු මොහොතේදී මේ පරිසරයේ තියෙන්නේ කුමන කරුණක් අරබයාද කියලා අපි සාකච්ඡා කළා. පරිසරයේ තියෙන්නේ අපේ අවශ්‍යතා සන්තර්පණය කරගන්නද? එහෙම නැත්නම් පරිසරය තුලින්ම අපට අපේ ජීවිතයේ යථාර්ථය දකින්න පුළුවන්ද? දැන් මේ සත්ව සන්තතිය පිළිබඳව බෞද්ධ දර්ශනයේ විග්‍රහ වන කාරණා සත්ව සංවේදීතාවය තුලම ඒ කාරණාවම දකින්න පුළුවන්. ඒ කියන්නේ සත්තු අපේ උපයෝගීතාවය උදෙසා අපේ වැඩ ටික කරගන්න සත්තු කියන තැනද අපිට ඉන්න ඕන. එහෙම නැත්නම් ඔවුන්ට සංවේදීතාවය දක්වන්න ඕනද? හොඳයි. ඒකට ඉන්න ඉස්සෙල්ලා ඔයා හඳුරෙන් අපේ කවියක් ගැන කියවුණා. අම්බලඹේ පින. ඒකට කෙටියෙන්ම මම කියන්නම්. ඒකේ ඇත්තටම ඒ කියන්නේ ඒකට අර්ථයක් ආරෝපණය කිරීමක් එතන වෙන්නේ. ඇත්තට මේ ගාථාවේ කොහෙවත් බුදුහාමුදුර ගැන කියවෙනව නෙමෙයි. පස්සේ ඉතින් කල්පනා කරනකොට හිතෙනවා අර හාමුදුරුවෝ ගෝතම කියලා තියෙනවා. ඒ වගේ ගෝතම කිව්වහම දැන් හාමුදුරුවෝ පැහැදිලි කළා පරම්පරාවෙන් ආපු එකක් නෙමෙයි. ඒ ගෝලබාලි උදාහරණයක් විදිහට කාලුදායි හාමුදුරුවෝ තමන් හඳුන්වගන්නේ ගෝතම කියලා. අර මොකද ඒ බුදුහාඳුරගේ ශ්‍රාවකයෙක් කියන අර්ථේ. මානං පජහසු ගෝතම අපිට පොදුවේ බෞද්ධ ශ්‍රාවකයොත් ගෝතම.
ඒ මොකද අන්නර කිව්වේ කියන්නේ ජන්මෙන් එන එකක් නෙමෙයි මේක. හරි. එතකොට ඕව සමානත්වය දැකලා කෙනෙකුට මම හිතන්නේ ඔය අම්බලමේ පිනා කියන එකට එහෙම ආරෝපණය කරපු එකක්. ඒ ආරෝපණය නම් වරදක් නම් මට පේන්නේ නැහැ. හැබැයි අර්ථ ආරෝපණය ටිකක් අපි මේ කාලේ පරිස්සම් වෙන්න ඕන. මොකද අපි දකිනවා ත්‍රිපිටකයේ විවිධ අර්ථ වලට වචන වලට අර්ථ එන්නත් කරන පිරිසක් ඉන්නවා. අර්ථ එන්නත් කරන වචනේ නෑ එහෙම එකක් ඉන්ජෙක්ට් කරනවා. ඔබනවා, පොවනවා, කවනවා. ඒකට කියන්නේ අයිසෙජීසිස් කියලා අර්ථකථන විද්‍යාවේ. මොකද අර්ථකථන විද්‍යාවක් තියෙනවනේ ලෝකේ. අටුවා විද්‍යාවක් තියෙනවා. මේක මහා විහාරේ තිබුණ ඉස්සරම ඊට පස්සේ මේක බටහිරට වර්ධනය වුණා. ඒගොල්ලන්ගේ පොත් විවරණය කරන්න. ඒකේ එක්සිජීසිස් and අයිසෙජීසිස් කියලා. එක්සිජීසිස් සහ අයිසෙජීසිස් කියලා ක්‍රම දෙකක් ආවා. වචනයක තියෙන අර්ථ එළියට විවරණය කිරීම හොඳ දෙයක්. අර්ථ විවරණය කියන්නේ ඒකට. අයිසෙජීසිස් කියන්නේ වචනයට අර්ථ පෙවීම, අර්ථ කැවීම. ඒක අයිසෙජීසිස් කියන වචනේ තේරුම අපිට ඕන එක පොතලව්ව කියවනවා. ඉංග්‍රීසි අකුරු තමයි EISE අයිසෙජීසිස් මේ කියන්නේ. එක්සෙජීසිස් කියන වචනෙන් එළියට ගන්න. ඒතර අර්ථ කවන්න හොඳ නැහැ. අතන නම් මට හානියක් වෙන්නේ නැහැ. දැන් කාලේ වෙන දේවල් වල හැටියට අපි කිසිසේත්ම දෙන්න හොඳ නැහැ මේවට අවස්ථාවක්. ඒ අම්බලමේ පිනාගාතාවේ නම් එහෙම මොලොකු හානියක් වෙන්නේ නැහැ. හරි. දැන් ওই ප්‍රශ්නෙට ඇත්තටම පරිසරයේ කියලා කියපුවාම අර පරිසරයේ මේ ජීවිතේකින් තමන්ගේ දැක්මට අනුව හදාගන්න ක්‍රමයක් තිබුණා හින්දුන්ගේ. ඒක හොඳයි. ඒගොල්ලන්ගේ ජීවිතේ ඉතින් සතුටෙන් ගෙනියන්න. ඒගොල්ලෝ කියනවා මේ කාමය මේ කියන්නේ ආසාව ඇවිස්සෙන්න කාරණා 6ක් විතර ඕනේ කියලා. එකක් තමයි රම්‍ය ප්‍රදෝෂ සමය. හැන්දෑ කාලෙට එළියට වෙලා මිදිනකොට సౌందර්ය කාමය. ස්පුට චන්ද්‍රබාස. පැහැදිලි හඳ එළිය. දෙවෙනි කාරණය. පුංස් කෝකිලස්ස විරුතං. පිරිමි කෝල්ලුන්ගේ හඬ. මම දන්න බාන කොයිතරම් සංවේදීක අපිට තේරෙන්නේ නැහැ ගෑනු කෝල් හඬනවද පිරිමි කෝල් හඬනවද. පුංස් කෝකිලස්ස විරුතං පවන සුගන්ධි. සුවඳ හමන මද පවන. ඔන්න කාරණා 4. මත්තාලි යූත විරුතං. මත් වෙච්ච බඹරු කෑ ගහන සද්ද. නිශිෂීදු පානං හැන්දෑවට බොන එක. ඔන්න ඔය කාරණා 6 සර්වං රසායන මිදං කුසුමායුදස්ය. කුසුමායුද කියන්නේ අනංගය. මොකද එයාගේ ආයුධේ කුසුම මල් අවිය මලවිය කියලා කියන්නේ. කුසුම ආයුධ කියන්නේ අනංගයට සමාන වචන. ඒතර අනංගයාගේ ආයුධ තමයි රසායන මේවා. රසායන කියන්නේ මොකද්ද? දැන් අපිත් තියෙනවා රසායන. දැන් යක්කල තියෙනවා හඳුරන්නේ මේ කුෂ්මාණ්ඩ රසායනය. මේකත් පරිසරයෙන් හදපු එකක් ඇත. අහලා දින කුෂ්මාණ්ඩ කියලා කෙට්ටු වෙනවා කියලා එහෙම නම් කනවා. මහත් වෙන්න කනවා. මොකද්ද මේ කොමඩු? කුෂ්මාණ්ඩ කියන වචනේ තේරුම සංස්කෘත භාෂාවේ කුෂ්මාණ්ඩ කියන්නේ කොමඩු. මෙලන්. ඒක පුහුල් වෙන්න පුළුවන්. ඒක පවුලේ. පාලි කුම්භණ්ඩ කියලා එනවා. සිංහල කොමඩු. කුෂ්මාණ්ඩ රසායනය කියන්නේ ප්‍රධාන ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ මම අහලා බැලුවම. කුම්භණ්ඩ ඒකට කුම්භාණ්ඩ නෙමෙයි. කුම්භාණ්ඩ නෙවෙයි. ඒකත් වෙන තේරුමක් තියෙනවා එහෙම එකේ. ඒ මොකද යක්කු අමනුෂ්‍ය జాතියක් ඉන්නෝ කුම්භාණ්ඩ කියලා. ඒගොල්ලන්ගේ වෘෂණ කෝෂ දෙක අණ්ඩ කුම්භ මිවතේසං අණ්ඩං හෝති තස්මා කුම්භණ්ඩාති උච්චන්ති කියලා කියනවා. ඒ කියන්නේ පෙර කරපු කර්ම නිසා කියලා අපේ පරාජික ඵලයක වෙන දවසක පස්සේ බලමු. දැන් මෙතන කතාව මම කොමඩු කතාව ඉවර වෙන්නේ. දැන් මේව ඉතින් කියනකොට කතා කරන්න වෙනවනේ තියෙන දේවල්. කුම්භාණ්ඩ. ඉතින් එහෙම අය ගැන සඳහන් වෙනවා. හරි. කුම්බණ්ඩ. එතකොට දාරු පරබටක රසායන මම කතා කරේ රසායන. රසායන කියන්නේ යජ්ජරා ව්‍යාධි විද්වංශී බේෂජං තද් රසායනම්. නාකි බව ලෙඩ දුරු වෙන බේතර තමයි රසායනය කියන්නේ. එතකොට අර මං කියපු කාරණා හැයි තියෙන්නේ. කුකොල්ලු හඬනවා. ගද්දයනෝ හන්දෙලිය වෙනවා මත්තාලි යූත විරුසං පුංස් කෝකිලස්ස විරුතං. මොකද මේ පිරිමි කෝල්ලුන්ගේ හඬ ඔය වාගේ සද්ද වලින් මනංගය විස්සනවා කියන මේ කියන්නේ මොකද්ද කියලා කාටත් තේරෙනවා. මේ නැති දේවල් ඔලුවට එනවා කියන එක. නැති දේවල් ඔලුවට එන්නේ ඒ හින්දු සමය එහෙම ආස්වාදේ උගන්වද්දි බුදුදහම උගන්වන්නේ සත්ව හඬ මහලා නැති දේවල් තියෙන දේවල් අයින් කරන්න. ඒක තමයි වෙනස. මිත්‍ර සංකල්ප. දැන් උදාහරණයක් විදිහට කිව්වොත් අපිට පේනවා මේ කොහෙද මේ භූත හාමුදුරු ඒ හාමුදුරුගේ නම භූත කියන වචනේ විවිධ තේරුම් තියෙනවා. මෙතන මේ හාමුදුරු තේරගාතාවේ හමු වෙන්නේ. එතන කියනවා යදා නිසීතේ රහිතම් හි කානනේ දේවේ ගලන්තම් හි නදන්ති දාඨිනෝ. දැන් රෑ වහිනවා.
ඒ වහිනකොට දාටිනෝ දාටි කියන වචනේ පාවිච්චි කරන ඇතාටත් සිංහයටත්. ඒ අටුවාවට අනුව නම් ඇතාට. භික්ඛූච පබ්බහාර ගතෝ ජායති තතෝ රතින් පරමතරං නවින්දති. එතකොට මෙන්න මේ රෑ වහිනවා. ඒ වහිනකොට අලි හෝ සිංහයෝ කෑ ගහනවා. එක දෙගල්ලොම කෑ ගහනවා. භික්ෂුන් වහන්සේ ඔය කියන ස්වාමීන් වහන්සේ භූත ස්වාමීන් වහන්සේ හඳුන්වන භූත හාමුදුරුවෝ කියන නම දීලා තියෙන්නේ එහෙමයි. හරි ඒ අදාළ රහතන් වහන්සේ මොකද කරන්නේ? ඒ හාමුදුරුවෝ කියන මේ වහිනකොට මේ සතාගේ සද්ද එනවා. ඇතාගේ සිංහයාගේ සද්ද එනවා. තතෝ රතින් පරම තරං නවින්ද. ඊට වඩා වෙනස් රතියක් මොකද්ද කෙලස් දුරු කරන්නේ? දැන් මොනරා කියන්නේ සම්පූර්ණ මේ රාගේ ඇවිස්සෙන එක්කෙනෙක් විදිහට තමයි අපේ හින්දු සමය උගන්වන්නේ. හින්දු කාව්‍ය සංස්කෘතිය හින්දු දර්ශනය නෙවෙයි ඇත්තටම. එතකොට මේකේ මේ මොනර සද්දෙම අහලා කෙලස් නැති කරගන්නවා අපේ රහතන් වහන්සේ. ඒ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෝ. හරි ලස්සන ගාථා දෙකක් එනවා. චූලක කියන රහතන් වහන්සේ දේශනා කරපු. කියන්නේ ගායනා කරපු. එතන දේශනා කරාට වඩා එතන හොඳයි ගායන. නබන්නකේ තියෙන සුයනු ගාන නදන්ති මෝරා සුසිකා සුපේකුණා සුනීල ගීවා සුමුඛා සුගජ්ජිනෝ නදන්ති මෝරා සුසිකා සුපේකුණා සුනීල ගීවා සුමුඛා සුගජ්ජිනෝ සුසද්දලා චාපි මහා මහී අයං සුභ්‍යාපිතම්බු සුවලාහකං නබං සුකල්ල රූපෝ සුමනස්ස ජායතං සුනික්ඛමෝ සාදු සුබුද්ධ ශාසනේ සුසුක්ක සුක්ඛං නිපුණං සුදුද්දසං පුසාහිතං උත්තම මච්චුතම් පදං. දැන් සුවිනු ගණන ඇහුණනේ ඔකේ. මේ ඔක්කොම හොඳ කියන තේරුමේ. කියනවා සුසිකා සුපේකුණා හොඳ ලස්සන පිල් කලඹ තියෙන මනාර මොනරගේ තියෙන මෙහෙම එකක් ඔළුවේ. අර අනිත් පියාට ලස්සන එහෙම කියන එහෙම තියෙන මොනරු අඬනවා. සුනීල ගීවා බෙල්ල නිල් පාටට බැබලෙනවා. සුනීල ඉතා නිල්වන් දිලිසෙන නිල්වන්. සුමුකා උන්ගේ හොටේ ලස්සනයි කියලා කියනවා. හොටේ ලස්සනක් තියෙනවා ළඟටම ගිහිල්ලා බලපුවාම අමුතු ලස්සනක් තියෙනවා. මම දැකලා තියෙනවා කුඹුරු වල වී කරල් බොන්නේනවනේ කුඹුරු මේ මොනරා මෙහෙම වී කරලා කටේ දාන් පස්සට ඇදන් යනවා. ගොවි මහතුරු නම් එලවනවා. හම්බන්තොට පැත්තේ ඕන තරම් ඉන්නවා. හරි. සුමුකා සුගජ්ජින. සුසද්දලා ඒ වගේ මේ මොනරා හඬ එනකොට චූලක හාමුදුරන්ට පේනවා මේ ශාද්වල කියලා කියන්නේ නිල් තන බිම. නිල් තන බිමත් මේ ලෝකේ ආසාව ගෙවල් මතක් වෙන්න මහානකන් දාලා ගෙදර දුවන්න මතක් වෙන පරිසරමිය. සුභ්‍යා පිතම්බු වලා අහස පුරාම වලාකුළු මේ පැතිරලා තියෙන සුවලාහකං නබං. එතකොට මේ පරිසරයමයි අපි දැක්කේ අර මේ හින්දු සමය තුළ මේකේ රාගය අවුස්සගෙන වැඩි කරගෙන එහෙම ජීවත් වෙන්නේ. චූලක හාමුදුරුවෝ කියන්නේ සුකල්ල රූපෝ සුමනස්ස ජායතං. හොඳම මනසෙන් අවංකවම භාවනා කරන කෙනාට මේක තමයි හොඳම පරිසරය. මම කලිනුත් කතාවක කිව්වා කල්ල රූප කියලා. සුකල්ල රූප කියන්නේ ඒ කෙලෙස් දුරු කරගෙන ඉහළම පරමාර්ථයට යන පාර. ඒ නිවනේ හරි ලස්සන වචන දෙකක් තියෙනවා. ඒ උන්වහන්සේ රහත් ත්වයට පත් වුණත් ওই පරිසරයේමයි සුසුක්ක සුක්ඛං නිපුණං සුදුද්දසං. දැන් නිවනට සමාන වචන 46ක් විතර තියෙනවා අභිදානප්පදීපිකාවේ. සංයුත්ත නිකාය අව්‍යාකත සංයුත්තේ ඊට අමතරව තියෙන ඔක්කොම ගන්නහම මම දැනට දන්න තරමට 80ක් විතර තියෙනවා නිර්වාණයට සමාන වචන. ඔතන සුදුද්දසං කියන වචනේ පාවිච්චි කරන නිවනට සමාන වචන. දැන් මොක්ක නිරෝධ නිබ්බාන දීප තණ්හක්කය පර තාන ලේන අරූප සන්ත සච්ච අනාලේ අසංකත සිව අමත සුදුද්දස පරායන සරණ අනීතික අනාසව දුව අනිදස්ස නකත අපලෝකිත නිපුණ අනන්ත අක්කර දුක්ඛක්ඛය ව්‍යාපජ්ජ විවට්ට කේම කේවල අපවග්ග නිරෝධ සුද්ධි නිබ්බුති යෝගක්ඛා කේම පාර මුත්‍ති සම්ති විසුද්ධි විමුක්ති අසංකත ධාතු සුද්ධි නිබ්බුති කියලා තියෙනවා. තවත් තියෙනවා අච්චරිය කියලා වචනය. සුදුද්දස අපි උතන කියවුණා. මේ අතරේ කියනවා ඒ නිවන තව සමාන කරනවා. මේ නිවන දකින්න මේ පරිසරයේ ඉඳන්ම චූලක හාමුදුරු සුසුක්ක සුක්කන්ලු නිවන. සුක්ක කියන්නේ සුදු පාට. සුදු. සුසුක්ක සුක්ක කියන්නේ සුක්ක කියන එක තව වැඩි කරනවා තව දෙපාරක් පාවිච්චි. සුක්ක තවත් වැඩි කරනවා තව උපසර්ගයක් එකතු කරලා කියන සුදු එකෙත් සුදු එකෙත් සුදු එක. ඒ කියන්නේ මොකද්ද මේ සුදු කියන්නේ දුරාචාරය, අකුසලය, අයහපත, නරක කියලා යමක් ඇද්ද ඒයින් දුරින් දුර වෙච්ච තත්වයක් කියලා නිරූපණය කරනවා. අන්න ඒ තත්වය ලබා ගන්න මේ පරිසරයේ ඉඳන්. මේක තමයි මේ පොඩි උදාහරණ එකක් දෙකක් විතරයි. ඕක තමයි බෞද්ධ ක්‍රමේ වෙනස. මේ අර කියන පරිසරයේ ඇතුළේ ඉඳගෙනම සතාගේ හඬ. එහෙමනම් සතාගේ හඬත් මේ ඇතුළෙම තමයි රාගය නිවන්නේ.
සත්පාය ප්‍රබෝධක පරණ හාමුදුරුවරු සන්න ලියනවා. දැන් උදාහරණයක් විදිහට තේරගාථා පොතට සන්න ලිව්වේ හිඟුලේ මාකඩවර මම දැකලා නැහැ උන්වහන්සේ අපි දකින්නට උන්වහන්සේ අපවත් වෙලා අපි මේවා ඉගෙන ගන්න වයසට එනකොට හිඟුලේ මාකඩවර සිරි රේවත පරිවේනාධිපති කරහම්පිටිගොඩ සුමනසාර හාමුදුරුවෝ. ඉතින් උන්වහන්සේ පෙරවදනල් ලියලා කියනවා මේ රහතන් වහන්සේලාට මේ අර කාම කාරණාවන්ම සත්පාය ප්‍රබෝධක වෙනවය නිවන දකින්න කියලා. ඉතින් ලොකු දර්ශනය. ඒක හරි අමාරු දෙයක් මේ කියනවා වගේ නෙමෙයි. මොකද අනිත් කවුරුත් කරනවට වඩා ඒක නිවන් මාර්ගයේ පටිසෝතගාමී කියලා කියන්නේ. යන ක්‍රමයට හාත්පසින් වෙනස් වෙන්නේ හැබැයි සමාජයේ ඉඳිමින්. මේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ බුදුහාමුදුරුවෝ මේ ජීවත් වුනේ මේ ඉන්න පරිසරයේම වගේ එකනේ. දැන් අපි කිව්වට දැන් අපිට හිතනවා දැන් කාලේ අපි බිසී ඇති කාර්ය බහුල ඇති. ඒ කාලේ බිසී නැතුව ඇති නෑ. ඒ කාලෙත් බිසී. මොකද බුදුහාඳුරු හම්බෙන්නේ ඉන්න යක්කුත් ටිකක් කියලා කතා කරලා කියන්නේ හන්දමයන් මාරිස ගච්ඡාම බහුකිච්ඡා මයන් බහුකරණීය. දැන් උදේන කිච්චයි කරණීයයි. කිච්ච කියලා කියන්නේ කලත් කමක් නැති නොකරත් කමක් නැති වැඩ. කරණීය කියන්නේ අනිවාර්යෙන් කරන්න ඕන වැඩ. එහෙම වැඩ ඒ කාලෙත් තිබුණු බව නෙපේනේ. යක්කුන්ට පවා එච්චර වැඩ තිබුණා නම් මිනිස්සුන්ට කොච්චර තියෙනවද? දැන් කිච්ච දැන් උදාහරණයක්වත් කිච්ච කියලා කියන්නේ දැන් අපි උදාහරණයක් දෙන්න රැවුල කපනවා. හැමදාම කපන්නත් ඕනේ කියලා එකක් නැහැනේ සාමාන්‍යයෙන් අපිට. ඒක කිච්ච. කරණීය කියන්නේ එහෙම නෙවෙයි. ලයිට් බිල් වතුර බිල් වෙලාවට ගෙවන්න ඕනේ. ලෙඩක් දුකක් හැදුණා වෙලාවට බේත් ගන්න ඕනේ. ඒවා කරණීය කරන්නම ඕනේ. ඒ කියන්නේ කරණීය මත්ත කුසලේන කියන්නේ ඒවා කරන්නම ඕනේ. ඒ කියන්නේ නිවන් මේ ලබාගෙන දැන් මහානාම ශාක්‍ය ගැන මම කලින්නුත් කිව්වා. මහානාම ඇවිල්ලා වෙන තැනක මේ එතන නේ වෙන තැනක ඇවිල්ලා කියනවා බුදුහාඳුරු හම්බෙන්න ඇවිල්ලා. හාමුදුරනේ මම පන්සලට ඇවිල්ලා බුද්ධානුස්මෘතිය ධම්මානුස්මෘතිය අරෝ මේවා සංඝානුස්මෘතිය වගේ ඒවා වර්ධනය කරන් ගෙදර යන්න යනකොට නිබ්බින්න රච්චා මේ කපිලවත්තු ඉද්ධංචේව පීතංච හැමතැනම මිනිස්සු දෙවෙනි හරස් වීදිය වගේ මම හිතන්නේ ඒ වගේද දන්නේ නැහැ මම හිතන්නේ ඒ වගේ වෙන්නේ නැති. මේ නිබ්බින්න රච්චා කියන්නේ ඒ පාරෙන් ඇවිල්ලා ඒ පාරෙන්ම යනවා. දැන් ඉන්දියාවේ ආමුද්‍රෝ කියයි වගේ. ඒ කියන්නේ වන් වේ කියලා පාරවල් ගැහුවට මම දන්න තරමින් වන් වේ එකට කවුරුවක් ගණන් ගන්න නැහැ. වන් වේ එකේ දෙපැත්තටම යනවා. හෝන් එක හයියෙන් තද කරගන්නවා යනවා. ඒක තමයි සාමාන්‍ය ක්‍රමය මම දැකලා තියෙන්නේ. වන් වේ නම් දෙපැත්තටම යනවා. වන් වේ නම් දෙපැත්තටම යනවා ගණන් ගන්න. ඉතින් අර මහානාම ශාක්‍ය දැන් බුද්ධානුස්මෘතිය වඩාගෙන වර්ධනය කරන් බහින්නේ කොහාටද? අර ඔය කියන පාරට බෑස්ස ගමන් මිනිස්සු ඒ අපේකදා බන්තේනපි රතේන සමාගමිස්සාම. සමහර වෙලාවට බ්‍රේක් නැති වාහන එනවා ඇඟට. අපේකදා මේ බන්තේනපි ගෝණේන සමාගමිස්සාම. භ්‍රාන්ත වෙච්ච ගොන්නු වෙනවා ඇඟට. හරක් කකුල් හතරේ කට්ටිය එනවා. අපේකදා බන්තේනපි පුරිසේන මේ මොකුත් නැත්තම් මිනිහෙක් හරියඟට එනවා. ඉතින් එතකොට නම් හාමුදුරනේ මට අර බුද්ධානුස්මෘතිය මතක වෙනවා. දැන් මොකද මහානාම ශාක්‍යය හැටි තමයි ඇත්ත කතා කරන බොරු නෑ. ඉතින් ඒ වෙලාවට මට මොකක් වෙයිද කියලා බය තියෙනවා. මොකද ඒ වෙලාවට පොඩ්ඩක් ඒගොල්ලොට මේ ප්‍රතිචාර දක්වන්න ගිහිල්ලා මොකක් හරි වුණොත් මම නරක තැනක උපදීද කියලා. බුදුහාඳුරු නෑ නෑ ඔයා හොඳ කරපුවා කවදාකවත් නැති වෙන්නේ නෑ කියලා එහෙම එකක් කියනවා. දැන් මම මේ කියන්න ගියේ මේ සම්බාධි බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ ඒ කාලේ මේ පරිසරයේ මලක් දිහා බලලා නිවන් දැක්කා කියන එක අයියෝ දැන් කාලේ පුළුවන්ද කියලා හිතෙන්න පුළුවන් කෙනෙකුට. එහෙම එකක් නෑ. සම්බාධේ වත ඕකාසං අවින්දි බුහුරි මේදස බුදුරජාණන් වහන්සේගේ හැටි තමයි ඒ කාලෙත් මේ බොහොම කාර්යබහුල සමාජය ඇතුලේ මේ නිවන. මොකද බුදුරජාණන් වහන්සේටත් තිබුණේ මේ තියෙන පැය 24මනේ. කොයි ක්‍රමයට මැන්නත් මේ උදේ ඉඳලා 60 පැය වෙච්චාවේ උදේ ඉඳලා හවස වෙනකම් මේ ක්‍රමයේ ඉඳගෙන තමයි මේ නිවන දකින්නේ. මේ පරිසරයේ මේ ගහේ මේ මලේ මේ අර කුරුල්ලගේ මේ මුවාගේ මේ මොණරගේ හඬම තමයි අහන්නේ. දැන් මොණරු ගැන කිව්ව නිසා මට හිතුණා මේ අනිත් සත්තු ගැනත් විමසා බලන්න. දැන් මොණරා පක්ෂී කුලේ ඉන්න නිසා මේ බුදුහාමුදුරුවෝ අප මේ බෝසත් කාලේ නම් අපි අහලා තියෙනවා හාමුදුරනේ අර උඩ ගියපු හංසයට වීතලෙන් විදපු කතාව. ඊට පස්සේ ඒක තමයි ජනප්‍රියම කතාව. ඒ ඇරෙන්න පක්ෂීන් ගැන කියපු තැන් තවත් අපට හොයලා දෙන්න. ඔව් තියෙනවනේ වටකුරුල්ලන්ගේ ජාතක කතාවක් තියෙනවා. වටකුරුල්ලෙක් වෙලා ඉපදිච්ච විදිය බුදුහාමුදුරුවෝ බෝසතාණන් වහන්සේ අවදියේදී සත්ත්ව කුලවල ඉපදිච්ච තැන් ඕන තරම් තියෙනවා. හා කුලයේ ඉපදිච්ච හාවෙක් වෙලා එහෙම ඉපදුනාය කියලා කියන මේ ජාතක අටුවාවේ සහ ධම්මපද අටුවාවේ එන කතා සිංහලට ඇවිදිලා සිංහලෙන් ජාතක පොතට ඇතුළත් වෙලා ලියලා තියෙනවා. ඒක වගේම තව සත්තු ගොන්නක් ඉන්නවා අපිට මේ මාතෘකාවට අදාළව ටිකක් ගැඹුරින් කතා කරන්න පුළුවන්.
එක සතෙක් තමයි මේ සර්පය අතර නාගයා කියලා කියන සතා. නාග කියලා කියනවා මේ අලින්ටත් නේද? අලියට කියනවා, නාගහට කියනවා, රහතන් වහන්සේට කියනවා. ඔව් ඒ ඔක්කොටම නාග කියලා කියනවා. නයාටත් කියනවා. නයා අතර නාගයා වෙනම සතෙක් ඉන්නවා. එතකොට මේ නාගයා අපිට පේනවා මුචලින්ද පාමුල නාගයෙක් ඇවිදිලා බුදුහාමුදුරුවන්ගේ හිසට උඩින් කුඩයක් තරම් ලොකු පෙනයක් විහිදුවා ගත්ත කෙනෙක්. අපිට මැද්දේ ඉඳලා තර්ක කරනකොට අපිට හිතෙනවා පේනවා බුදුහාමුදුරුවන්ගේ ශීර්ෂය මෙපමණ නම් ඒ ශීර්ෂය නොතෙමෙන ඇඟ නොතෙපෙන තරම් ලොකු පෙනයක් විහිදුවා ගත්ත ණයෙක් ඉන්න පුළුවන්ද කියලා. එහෙම බලාගෙන ගියාම මම අර මුලදී සඳහන් කළා වගේ අපේ තියෙනවා නාග කියන වචනයක් හැබැයි ගෝත්‍රිකයෝ පිරිසක්. නාගයා කියලා ණයාටත් නොකියනවා නෙමෙයි. අදටත් නාග කියන්නේ ලාංඡනයක් නම් පෙනේ තියෙන අද අපි දකින අර පයන්න හැඩේ තියෙන පෙනේ තියෙන සතා තමා නාගයා හැටියට අපි අදටත් සලකන්නේ. ඒක වෙනම කතාවක්. හැබැයි ඒ ලාංඡනය අදටත් අදහන මිනිස්සු ඉන්නවා. ඉන්දියාවේ ඉන්නවා තියෙනවා දවසක් නාග පංචමී කියලා. ඒ නාග පංචමී කියන දවසේදී නාගයන්ට වන්දනා කරනවා. ඒ කියලා කියන්නේ කැලේ ඉන්න නයි ගෙදර අල්ලගෙන ඇවිදිලා නයින්ට බිත්තර දීලා ගාත කියලා වන්දනා කරලා හොඳ වෙලාවට උංගු උඩු ඇතුලේ දාලා වඳින්නේ. යාලා ආපහු කැලේට ගිහින් අරිලිනවා. මට ඉතින් හඳුනේ බూరు දවසක් තියෙනවා එංගලන්තේ. ඔව්. මම මේ හඳුනේ කතාව කරන්නේ මේ එදාට ඔය අපේ විශ්වවිද්‍යාලේ ලන්ඩන් විශ්වවිද්‍යාලේ ළමයි මම දැක බూరుව බඳන් යනවා. ඒ බూరుවට මෛත්‍රී කරන දවසේදා. ඔව් ඒක තමයි ඒක කතාව විට යන්න ගියා. එංගලන්තේ බూరుවන්ට එහෙම තියනවාද? එහෙම තියෙනවා. ලංකාවේ හැමදාම ලංකාවේ අපි මාතෘකාව කතා නොකරමු. එතකොට බూరు වානරයන්ට වඳින දවසකුත් තියෙනවා ඉන්දියාවේ වඳුරන්ට. ඇත්තටම මටත් එක දවසක් මේ වැරදුනා. මොකද අපි මෙහි ওই පාරවල් අයිනේ ලස්සනට හදලා තියෙනවානේ බුදු පිළිම. ඒ බුදු පිළිමල් මන්දිර හදනවනේ. ඒ මන්දිර හදන තැනක මිනිස්සු මල් අරගෙන ඉන්නවා වඳින්න. ඉතින් මට හරි සතුටු හිතුණා මේ මම හිටියේ පූනාවල ඩෙකෑන් සානු අසල. ඉතින් බුද්ධ වන්දනා කරන්න මල් වටේ අරගෙන ඉන්න නිසා මමත් ටිකක් බලාගෙන ගිහින් බලාපුවා මේ වානරයෙකුට වන්දනා කරනවා. එහෙම සත්ත්ව ඇදහිල්ල හරියට ඇදහිල්ලක් වශයෙන් තියෙන එකේ මේ නාග අදහිල්ල මොකද්ද කියලා ගත්තොත් නාග කියලා කියන්නේ කුලයක්, වංශයක්, ජන වර්ගයක්. ඒගොල්ලෝ නාවික නාග තමයි නාවිකයෝ. ඒගොල්ලෝ හිටියේ නාග්පුර්. අදටත් නාග්පුර් කියන්නේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ දෙවෙනි නගරේ. පළවෙනි නගරේ මුම්බයි, දෙවෙනි නගරේ නාග්පුර්, තුන්වෙනි නගරේ පූනා මං හිටියේ. එතකොට මේ නාගපුරය අපේ රටේ මේ නාගයෝ ස්ථානගත වෙලා හිටියේ නාග දීපේ. ඒතර නාගයෝ කියන්නේ නාවිකයෝ. ඒතර නාවිකයාගේ මේ අතේ මෙතන හෝ තැන් දෙකේම හෝ නාගයා ලාංඡනයක් හැටියට පළඳිනවා. අදටත් මේ සමහර අපලවලට අතට ඇඟිල්ලට දානවනේ නාග ලාංඡනයේ සහිත මුද්ද. ඒ නාග වංශිකයන්ගෙන් ආපුවා. එතකොට නාගයෝ බෞද්ධයි. ඒ නාගයෝ තමයි දලදා වහන්සේ වඩම්මන්න උදව් කරන්නේ. අර උත්තම මුනි දලදා හිසින්ගෙන මොක්පුර රන් නෞකාවෙන් එනකොට මහා සාගරයේදී ආරක්ෂාව ලබා දෙන්නේ නාවිකයන් විසින්. ඒ නාගයෝ හැමදාම බෝධිය ජයශ්‍රී මහ බෝධිය වඩම්මනකොට නාග ආරක්ෂාව නාග ආරක්ෂාවෙන් තමයි ජයශ්‍රී මහ බෝධිය වඩම්මන්නේ. ඒතර බුදුහාමුදුරුවන්ටත් ආරක්ෂාව දෙන්නේ නාගයෝ. එතකොට නාගයෝ කරුණු දෙකක්. එකක් බෞද්ධ, අනිත් එක සිකියුරිටි. ආරක්ෂකයෝ. බෝගසෙත් ඔය ඒ හින්දා තමයි බෝමඩදිත් බුදුහාමුදුරුවන්ට රැකවල දෙන්නේ. බෝධීන් වහන්සේ වඩම්මනකොට රැකවල දෙන්නේ. දලදා හාමුදුරුවෝ වඩම්මනකොට රැකවල දෙන්නේ. ඒක හින්දා තමයි නාගයා
නාවිකයෙක් බවට පත් වෙන්නේ. සාගරිකයි ඒ කියලා කියන්නේ නාවිකයි ඒ වගේම ආරක්ෂකයි. හරි හැඩි දැඩි මිනිස්සු. ඒ හින්දා තමයි කැලණියේ ඒ වගේම ඔය ත්‍රිකුණාමල ප්‍රදේශයේහි නාග ලාංඡනය තියෙනවා. මහවැලි ලාංඡනයේ නාගපෙන 5යි හෝ 7යි, කැලණියේ නාගපෙන 5යි හෝ 7යි. ඉතින් එහෙම ගත්තාම මේක ඓතිහාසික කාරණාවක්. මේ නයාම කියලා කියන එක නෙමෙයි නාග ඇදහිල්ල. ඒක බෞද්ධ. ඒක නිසා මේ මාතෘකාවට අදාළව කතා කරන්නේ. ඊගාවට පක්ෂීන් ගැන කතා කරනකොට පක්ෂීන් අපේ සිංහල ඉතිහාසයේ නම් ඉතින් හරි වටිනා සතෙක්නේ. හොඳ ගිරවෙක් හිටියා. ඒ ගිරව හිටියේ උම්මග්ග ජාතකේ. සතරකන් මන්ත්‍රණය කියලා මන්ත්‍රණයක් අහගෙන ඉඳලා හොරෙන් අහගෙන ඉඳලා ගිහින් රජුරවන්ට කිව්වේ ඒ ගිරවා. ඒ වගේම අපි ගාව විවිධ කුරුල්ලෝ සංදේශහාරකයෝ හැටියට වැඩ කරලා තියෙනවා. හොඳ ජොබ් කරපු සත්තු ඉඳලා තියෙනවා මේ පක්ෂීන් අතර. ඔය කුරුල්ලන්ට khග කියනවා. ඛ මා ප්‍රාණකයන්න. khග ඒ කියන්නේ ඛ කියන්නේ ආකාශයට. khග කියලා කියනවා අහසේ ගමන් කරන කියලා කියන අර්ථයෙන්. සියොත් කියලා කියනවා. විහංග කියලා කියනවා. විහංගම. දැන් මේ කියාපු සත්තුන්ට පක්ෂි කියලා කියන්නේ ඇයි? පක්ෂ කියලා වචනයක් තියෙනවනේ. පක්ෂ කියලා කිව්ව ගමන්ම ඇඟ හිරි වැටෙනවනේ. පක්ෂ කියලා කිව්වහම මොන පක්ෂයද කියලා අපිට හිතෙනවනේ. ඇත්තටම පක්ෂය කියලා කියන්නේ දින 15කට. දැන් පුරපක්ෂය අවපක්ෂය කියලා කියන්නේ. එහෙම ගත්තාම අපිට සමහර පක්ෂ දිහා ගත්තාම අවපක්ෂයම වගේ තමයි ඒක. පුරපක්ෂයක් එන්නෙම නෑ වාගේ. එන්නම වගේ ඇවිදින්න එන්නෙම නෑ සමහර පක්ෂවලට. මේ පක්ෂ කියලා කියන්නේ මාසේ භාගෙට. ඒ මාසේ භාග ගැනද කිව්වේ? නෑ ඒක නෙවෙයි. ඒ කිව්වේ වෙන එකක්. එතකොට දින තියෙනවා. දින 7ක් සති 1යි. සති 2ක් පක්ෂ 1යි. පක්ෂ 4ක් මාස 1යි. මාස 12ක් අවුරුදු 1යි. එහෙමයි අපි ගාව ඔය ඔක්කොම තියෙනවා. පක්ෂ කියන වචනේ පාවිච්චි වෙන්නේ නැහැ. ඒ පක්ෂ කියන වචනේ සිංහලට එන්නේ පස කියලා. අවපස, පුරපස, අවපස අහසට තරු ලකුණක්. හොඳ ලස්සනට පේනවා අවපස අහසේ තරු සලකුණු. ඒතර ආන්ගේ පක්ෂ කියලා කියන්නේ භාගෙට. ඒතර පක්ෂයක් කියලා කියන්නේ එක පැත්තක්. ඒ කියන්නේ පියාපතක්. ඒක දෙකක් නම් පක්ෂි. එතකොට ඔය මොකද්ද ගුවන් හමුදාවේ ලාංඡනවල තියෙන්නේ එක පියාපතක් තියෙන එකක්. ඒකට කියන්නේ පක්ෂාංගය කියලා. අහවල් විං එක. ඔය කමාන්ඩර්ස්ලා ඉන්නේ විං කමාන්ඩර්ස්ලානේ. එක විං එකක්. විං එකක් කියන්නේ පක්ෂාංගයක්. එක පැත්තකට තමයි පක්ෂාංගය කියලා කියන්නේ. විං එක. එහෙම දෙකක් වෙච්චාම තමයි පක්ෂී කියලා කියන්නේ. එතකොට එහෙම පියා තියෙනවා ඇහෙත්. ඇහි පියාපත් පියාටු. එතකොට පියාපතක් එහෙම නැත්තම් පක්ෂයක් එක පැත්තක් ඒක දෙපැත්තම වෙච්චාම තමයි පක්ෂී වෙන්නේ. එතකොට ඒ පක්ෂය අතරත ආණ්ඩුව කරන පක්ෂය තමයි ආණ්ඩු පක්ෂය කියන්නේ. ඒකට හැමදාම විරුද්ධ වෙන පක්ෂය තමයි විරුද්ධ පක්ෂය කියලා කියන්නේ. ඒවා ඉතින් එංගලන්තෙන් අපිට හදලා එවපුවා. එංගලන්තේ ඉස්සර වෙලාම එක කට්ටියක් කොටස් දෙකකට බෙදිලා හදාගත්ත පක්ෂ විපක්ෂ කියලා එදා ඉඳලා ඉන්නේ. මම ඒක ගැන කතා කරන්න යන්නේ අද. මේ කියන්නේ මේ නාගයා කියලා කියන සත්වයාත් පක්ෂ කියලා කියන සත්වයාත් එක ගත්තාම බුදු පියාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරලා තියෙන්නේ පියාපත් බරින් ඉන්න කියලා. මම මේ කාරණාව කියන්නේ බොහොම දාර්ශනික කාරණාවක් හැටියට. පියාපත් බර කියලා කියන්නේ ඒ පක්ෂයට වෙන බරක් නැහැ. ඒකෙන් අදහස් කරන්න හොඳ නැහැ. මිනිස්සු ජීවත් වෙනකොට ඉන්න හිටින්න තැනක්, කණ්ඩ එතකොට ඉතිරි කරගන්න තැනක්, එහෙම දෙයක් ඕන් නැද්ද කියලා හිතන්න හොඳ නැහැ. එහෙම ඕන. හැබැයි
මානසිකව පියාපත් බර විතරයි. කිසියම් කුරුල්ලෙක් ජීවත් වෙන්නේ පියාපත් බරින්ද රහතන් වහන්සේ ජීවත් වෙන්නේ අන්න ඒ පියාපත් බරෙන්. වෙන කිසිම බරක් උන්වහන්සේට නැහැ. ඉතින් මේ සියලු කාරණාත් එක්ක බුදු පියාණන් වහන්සේ උන්වහන්සේගේ දේශනාවලට සත්තු ඕන තරම් යොදාගෙන තියෙනවා. සත්තු ගැන උන්වහන්සේ දේශනා කරලා තියෙනවා. කුරුල්ල ගැන, උරගයෝ ගැන, වෙනත් සත්තු ගැන, වානරයෝ ගැන. මං හිතන්නේ ධම්මපදයේ අරන් බලාපුවාම අශ්වයෝ ගැන කියලා තියෙන ප්‍රමාණය මං හිතන්නේ කටපාඩමින් කියයි අපේ අරුණගමගේ ආචාර්යතුමා. අස්සයාගේ වලිගයේ කෙලවර තියෙන ලොම ගැනත් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. අශ්ව ලොමක්. අශ්ව ලොම කියන්නේ කෙස් රෝමයකටත් වඩා කුඩයි. අශ්ව ලොමක් දෙකට මැද්දෙන් පැලෙන තරම් ඉලක්කයක් ගන්න කියලා වෙලාවක කියනවා. අස්සා යතා සාරතිනා සුදන්තා මනවින් দমনය කරන ලද අශ්වයෝ ගැන කතාව අපි අහලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි අස්ස ධම්ම සාරති අශ්වයා দমনය කරන විදිහ. අශ්ව ධම්ම සාරති කියනවා দমনය කරන්න බැරි නම් මම මරනවා ඒ අශ්වයාව කියලා. ඒතර බුදුහාමුදුරුවෝත් කියනවා দমনය කරන්න බැරි නම් මං පුරුෂයා මරනවා කියලා. හැබැයි ඒ කියන්නේ උන්වහන්සේගේ අවවාද අනුශාසනා සීමාවෙන් එහාට යවනවා. අවවාද අනුශාසනා නොදී අතාරිනවායි කියලා. මෙන්න මේ විදිහට තමයි විවිධ සත්වයින් ගැන අපිට තොරතුරු හම්බ වෙන්නේ. සත්ත්ව වර්ගීකරණය ගත්තොත් එහෙම ওই විදිහට විවිධ සත්තු ගැන තොරතුරු අපිට සඳහන් වෙනවා. තව සරල කරුණු තියෙනවා. ඉතින් කලන්දක නිවාපේ කොච්චර හරි ලේන්නෝ ඉඳලා තියෙනවා. ඒගාවට ගිජ්ජ කූට පබ්බතේ ගිජු ලිහිනියෝ පිළිබඳව කොච්චරවත් සඳහන් වෙනවා. බූරුව කෑ ගහපු සද්ද ගැන තියෙනවා. මේ මොනවද උක් බීලා අස්සය සද්ද කරන්නේ නැතුව ඉන්නවා. උක් විසි කරපු රොඩු කාලා බූරුව කොටලුවද කොටලුව කොටලුව ශබ්ද කරපු කතන්දර ගැන සඳහන් වෙනවා. බුදුහාමුදුරන්ගේ කාල සීමාව තුළ ජීවත් වෙච්ච සත්තු ගැන සටහන් වෙනවා. ඒ වගේම කරත්තවලට බැඳපු සත්තු ගැන සඳහන් වෙනවා. සාත්තු නායකයෝ ගැන සඳහන් වෙනවා. ඒ වගේම අමනුෂ්‍යයන්ට අහු වෙලා සත්තුත් එක්ක මිනිස්සුත් 100 ගණන් ගැල් 500ම අහු වෙලා මිය ගිය ආකෘතිය ගැන සඳහන් වෙනවා. මහා වනාන්තරයේ මොකද කාන්තාරවල සත්තුත් එක්ක ගිහිලා අතරමං වෙච්ච අවස්ථා ගැන සඳහන් වෙනවා. මේ විදිහට දිගට සත්තු පිළිබඳ පාරිසරික සත්තුන් පිළිබඳ තොරතුරු රාශියක් ත්‍රිපිටකයේ සහ ආනුසංගික ප්‍රකරණ ග්‍රන්ථවල සාහිත්‍ය ග්‍රන්ථවල සඳහන් වෙනවා. එනිසා බුදු සමයට සත්තු ඔක්කොම ප්‍රසිද්ධයි. බෝධිසත්වයෝ වගේම බෝසත්තු පෝසත්තු අතර නිකන් සත්තුත් අපිට සම්බන්ධ වෙනවා. අපිට විනාඩි කිහිපයක් ඉතුරුලා තියෙන නිසා හඳුන්නේ මට හිතුණා මේ රාජ්‍ය පාලනයේදී ශාක සමූහයා වගේම අපි කලින් කතා කරා මේ සත්ව සමූහයාගේ ආරක්ෂාව සපයන්නට ඕන. දැන් කූටදන්ත සූත්‍රය වගේ තැන්වල මේ සත්තුන්ගේ ආරක්ෂාව සපයන්න ඕන කියන කාරණාව දැඩිව අවධාරණය කරනවා. ඒ කියන්නේ මේ මහ පොළොව මිනිසුන්ට විතරක් නෙවෙයි සත්තුන්ටත් අයිති කියන කාරණාවත් එක්කම අපි අවසානයක් හොයාගන්න ගෞරවනීය ස්වාමීන් වහන්සේටත් ඔබතුමාටත් ආරාධනා කරනවා. හොඳයි. මේ දැන් සත්තුන්ට මෛත්‍රී කිරීම ගැන කියද්දී හොඳම එක උදාහරණයක් තමයි සංකිච්ඡ හාමුදුරුවන්ගේ කතාව. සංකිච්ඡ හාමුදුරුවෝ කැලේ ගියා භාවනා කරන්න. භාවනා කරන්න බෑ. මොකද සතෙක් කෑ ගහනවා. ඒ සතාගේ නම ඒ හාමුදුරුවෝ කෙලින්ම කියන්නේ නැහැ. ඒ හාමුදුරුවෝ කියනවා දැන් භාවනා කරන්න හිත එකඟ කරන්න හදනකොටම කෑ ගහනවා. පස්සේ බැලුවා දැන් මේ හාමුදුරුවෝ ආවේ සීවතිකයට. සීවතික කියන්නේ සොහොන් පිට්ටනියට. සොහොන් පිට්ටනියට ඇවිල්ලා එතන ඉන්න සතා කෑ ගහනකොට තමන් භාවනා කරන අරමුණ මේ එහෙට මෙහෙට යනවා කියලා සතාට කේන්තියෙන් හිටියොත් මේ වැඩේ හරියන්නේ නැහැ. ඒ හාමුදුරුවෝ කියනවා මෙතන නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ සතා
මට බාධා කරනවා නෙමෙයි. මගේ භාවනාව කොච්චර ශක්තිමත්ද කියලා බලනවා මෙයා. ඒක තමයි. ඒ කියන්නේ මේ චින්තනය වෙනස් කිරීමක් තියෙන. චින්තනය වෙනස් කිරීම. අපිට ලෝක සත්තු වෙලවන්න බෑ. සතා ඉන්න තැනට තමයි ඇවිල්ලා තියෙන්නේ හාමුදුරුවෝ. බලනකොට හාමුදුරුවෝ යන්න ඕන වෙන තැනකට කියලා හිතෙනවා. සතා එතන නැතුව වෙන කොතනද ඉන්නේ නේ? අපණ්ඩරෝ අණ්ඩ සම්භවෝ සීවති කාය නිකේත චාරිකෝ උපාදය තේව මේ සතින් සන්දේ හස්මින් විරාග නිසිතං. මේ කුරුල්ලගේ නම තමයි අපණ්ඩරෝ අණ්ඩ සම්භවෝ. හාමුදුරුවෝ අහලා නැහැ නේද අපණ්ඩරෝ අණ්ඩ සම්භවෝ කියලා කුරුල්ලේ? එහෙම අහලා නැහැ. ඒක තමයි මම කියන්න. සීවති කාය නිකේත චාරිකෝ දෙවනි පදයෙන් කියන ඒ කුරුල්ල හැමතිස්සෙම ඒ අමු සොහනිමයි ජීවත් වෙන්නේ. එයාගේ නම අපණ්ඩරෝ අණ්ඩ සම්භවෝ. එහෙම කුරුල්ලෙක් නැහැ. ඒ කුරුල්ලගේ නමක් දීලා තියෙන්නේ කාව්‍යාත්මකව. පණ්ඩර කියන වචනේ තේරුම සුදු. ඒතර සුදු එකට විරුද්ධ තමයි අපණ්ඩර. පණ්ඩර නොවන්නේ ඒ අපණ්ඩර. ඒ කියන්නේ සුදු නෙවෙයි, ඒ කියන්නේ කළු. අණ්ඩ සම්භවෝ කියන්නේ අණ්ඩ කියන්නේ බිත්තරය. සම්භව බිත්තරෙන් ඉපදිච්ච කළු කුරුල්ල කියන්නේ කාක්කා. දැන් කපුටගේ සද්ද හිතා ගන්න පුළුවන් නේ සද්දේ. ඒ ඉන්නේ අමු සොහොන් වල ඉන්නවනේ ඉතින්. සද්දේ ගැන මොකද? ඉතින් මේ කාක් සද්දේ අහලා කියනවා උපාදේ තේව මේ සතින් ඒ මට සිහි කල්පනා උපදවන ඔයා. සන්දේ හස්මින් විරාග නිසිත. එහෙම කියලා කාක්කගේ හඬ ඒ කියන්නේ කාක් ඇවිත් තියෙන්නේ එක්සැමින් කරන්න. එක්සැමින් කරන්න ඒක බලන්න ඉවැලුවේට් කරන්න වෙත් තියෙන්නේ. කාක්කගේ හඬ උපයෝග කරගෙන ඒක අරමුණක් කරගෙන තමයි සංකිච්ඡ හාමුදුරුවෝ රහත් උනේ. දැන් අපි පූසෙක් කෑ ගහනකොට පූසට ගහලා යනෝනේ ගෙදරවල සාමාන්‍යයෙන් දැන් පූසව රණ්ඩන්නේ හැන්දෑවට. පූසා ඉන්නකොට පාඩම් කරගන්න බෑලු එහෙම කියලා. දැන් ඔය සංකිච්ඡ හාමුදුරුවන්ගේ කතාවත් ඕකමයි. ඒ පූසා ඇවිත් තියෙන්නේ කියලා පූසට අපි මෛත්‍රී දැන් පූසා අල්ලපු ගෙදර පූසා වෙන්න පුළුවන් අර අඬනකොට 아무තු විදියට. ඒක ඔය සංකිච්ඡ හාමුදුරුවන්ගේ කතාවත් එන්ට ආදේශ කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපි පරිසරය වෙනස් කරන්න ඕනේ. ඒ සතා එහෙම තමයි. බණ මෛත්‍රී ආකල්පයේ හැටි ඒ සත්තුන්ගේ තියෙන පැවැත්ම. ඉතින් අපේ ලංකාවට එනකොට ඒ තත්ත්වය වෙනස්. අපේ දවුල් දෙන හාමුදුරුවෝ කවදාකවත් නැති විදිහට ඥානේශ්වර හාමුදුරුවෝ බල්ලට මේ ඉතිහාසෙ බල්ලට වෙනම පොතක් ලිව්වා. ඒ පොතේ නම ශ්වානස්තව කාව්‍ය. ඒ පොතේ තියෙන්නම බල්ලගේ හොඳ ගුණ. අන්තිමට ස්තුති කළා. බල්ලට ස්තුති කළා ශ්වානස්තව. වෙලාවෙට මම එකක් දෙයක් කියන්නම්. බල්ලගේ ගැන කියන ඉස්සෙල්ලාම පර්ණෝට වසන්ත තිලක වෘත්තයෙන් තියෙන පර්ණෝට ජාබි මුඛ ඒව නිපත්‍ය රාත්‍රව භර්තාරමේෂ පරිරක්ෂති සාවදානං උත්තිෂ්ඨතේ භ්‍රමති ක්‍රෞතිච නිර්නිමිත්තං නිත්‍යං නිවාරයති දුෂ්ට ජන ප්‍රවේශං. බල්ලා අතුපැල ඉස්සරහා läගලා ඉන්නවා. පර්ණෝට ජාබි මුඛ ඒව නිපත්‍ය රාත්‍රව භර්තාරමේෂ පරිරක්ෂති සාවදානං. සාමියා අවංකවම ආරක්ෂා කරනවා. සල්ලි ගෙවපු ආරක්ෂකයෝ වගේ නෙමෙයි. උත්තිෂ්ඨතේ හිටි ගමන් නැගිටිනවා. බ්‍රහ්මති ක්‍රෞතිච නිර්නිමිත්තං. කැරකෙනවා උඩුබුරලනවා හේතුවක් නැහැ. නිත්‍යං නිවාරයති දුෂ්ට ජන ප්‍රවේශං. නරක මිනිස්සුන්ට එන්න දෙන්නේ නැහැ. බල්ලගේ හොඳ ගුණ. පශ්චාච්ච දුර්බල ජරං කුර මේෂනාතං ශෝකාභිභූත ඉව ජෘම්බත ඒව බූය. බුහ් බුහ් සරෝ විපදිතේන විදීය මානස් තස්යස්ව බර්තරි ක්‍රිපාං ප්‍රකටී කරෝති. ගෙදර ස්වාමියා ලෙඩ වුණාම ගෙදර කෙනෙක් ලෙඩ වුණාම බල්ල එහෙට මෙහෙට පැන බුරනවා. බුරන්නේ මොකටද? මෛත්‍රිය පෙන්නන්න. අවසානයේදී හඳුරු කියනවා බලු පුතේ කියලා ආමන්ත්‍රණය කරන බල්ලට. මේ අපේ ලංකාවේ තේරවාදී හාමුදුරුවන්ගේ මේ චින්තනය. ධීමන් කෘතඥ ශුනක ප්‍රිය පුත්‍ර වර්ය. පුත්‍ර කියන වචනේ ඇහුණනේ. මා භූත් කදා චිදපිතේ මනුජේෂු ජන්ම. උඹ කවදාකවත් මිනිහෙක් නම් වෙන්න එපා. දැන් අපි හිතන්නේ මිනිස්සෙක් මොයන් කියලා තමයි අපේ අම්මලා තාත්තලා ප්‍රාර්ථනා කරන සතෙක් නැති වුණත් ගෙදර. දවුල් දෙන්නේ ඥානේශ්වර හඳුරු කියනවා මිනිහෙක් නම් වෙන්න එපා. මොකද මිනිස්සුන්යින් පස්සේ ඔය තියෙන අරවා මේවා ඔක්කොම පුරුදුයි උඹට. නෝල්ලංගේ සද්ගුණ ගණන්තව විද්‍යමානං ජීව්‍යාත් සුඛේන සුචිරං ජගතෝ හිතාය. ඔය තියෙන ගුණ අඩු කරගන්න නැතුව බොහෝ කල් ලෝකයට හිතසුව පිණිස ජීවත් වෙන්න. ඔක තමයි. හොඳයි හඳුනේ අපිට අවසානයක් හොල දෙන්න මේ සත්වයා පිළිබඳව බුද්ධහමේ පාරිසරික සත්ව සංවේදීතාවය පිළිබඳව මේ මාතෘකාව අවසන් කරමු. ඔව් ඇත්තටම අපි අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරමු කවුරුත් එකතු වෙලා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියලා. සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා කියලා. එතකොට එතනදී උරගයාගේ සිට පක්ෂයාගේ සිට සිව්පාවාගේ සිට ඊටාම කුඩා අනුක සත්වයන් දක්වා වන සකල විද සත්වයෝම කිසියම් ආකාරයක පැවැත්මක නියුක්ත නම්
ඔවුන් සියලු දෙනාම වෙසෙත්වා කියන ප්‍රාර්ථනාව තමයි අපි ගාව තියාගන්න ඕනේ. ඒකෙන් ඔවුන්ට ජීවිතය වගේම අපේ මනස ඇතුළේ තියෙන මිත්‍රත්ව ස්නේහවන්ත දියුණු මනසට ලොකු ආලෝකයක් ලැබේවි. ලෝකය ලස්සන වේවි. අපි මුවන් පිළිබඳව කතා කළා, ගොනුන් පිළිබඳව කතා කළා, සිව්පාවු, කුරුල්ලෝ, උරගයෝ, කාකයෝ මේ ආදී වූ සත්තුන් පිළිබඳව මේ ත්‍රිපිටකයේ සඳහන් කරුණු විමර්ශනය කරන්නට ඔබට පාරක් හොයලා දුන්නා. අපි සාකච්ඡාව සම්පූර්ණ කරා නොවෙයි. අපි සාකච්ඡාවක් විවර කරා. ඒ මග ඔස්සේ ඔබට ඇවිද යන්නට ආරාධනා කරමින් අපි ත්‍රිපිටක අභිවන්දනා වැඩසටහන අද නිමාවට පත් කරන්නේ කැලණි විශ්වවිද්‍යාලයේ සංස්කෘත හා පෙරදිග ශාස්ත්‍ර අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඒ වගේම නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ අධ්‍යයන උපදේශක ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉන්ද්‍රාගාරේ ධම්මරතන ස්වාමීන් වහන්සේට සාදුකාර පවත්වමින් නමස්කාර පූජා පෙරදැරිව පාදාභිවන්දනයෙන් යුතුව අපේ ගෞරවය ආචාර්යයක් කොට පිරිනමමින් ඔබ වහන්සේට පුණ්‍යානුමෝදනා පිරිනමනවා. අද සාකච්ඡාවට වැඩම කිරීම පිළිබඳව අවසරයි හඳුරන්නේ. ඒ වගේම කැලණි විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය අරුණ කීර්ති ගමගේ මහත්මයාටත් බොහොම ස්තුතියි. අයිබෝවන් අද සාකච්ඡාවට එකතු වුණාට. ඉතින් මේ සංකතනය ඔස්සේ ඇවිද යමින් ඔබ අවට ජීවත් වෙන සත්වයන් පිළිබඳව ඉතාම සංවේදී වෙමින් බුදුදහමේ සාරාර්ථය තුළ ඒ සත්වයන්ගේ කෙරෙහි බලමින් බුදුදහමේ සාරාර්ථය හොයාගෙන යන ගමනේදී ඔවුන් කෙරෙහි සංවේදී මනසෙන් කටයුතු කරන්නට ඔබට ආරාධනා කරමින් අපි අද සාකච්ඡාව නිමාවට පත් කරනවා. ඔබට රටට තෙරුවන් සරණයි.